ඔව් ආදරණීය දරුදරයනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 2019 වසරේ ව්‍යාපාර අධ්‍යයනයේ නව නිර්දේශ යටතේ ලැබිච්ච ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කළා. ඒ යටතේ විශේෂම නව නිර්දේශයේ පළවෙනි ව්‍යාපාර අධ්‍යයනයේ එක ව්‍යාපාර අධ්‍යයනයේ යටතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ගත්තා. මගේ මතකයට මුල්ම පරිච්ඡේදයේදී දැඩි අවධාරණය කිරීමක් කරා මේ ප්‍රශ්න පත්‍රයේ ළමයි විහිං ලකුණු නැති කරගන්න ප්‍රශ්න පත්‍රයක් බව. විහිං. එතන තමන්ට ලැබෙන ලකුණු වලට තමන් හිතාමතාම හෝ නොසලකිලිමත් භාවය නිසාම පයින් ගහලා ලකුණු අඩු කරගෙන සමස්තයක් වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකෙන්ම ලබාගත හැකි ඒ සාමාර්ථය අහිමි කරගන්න අවාසනාවන්ත සිද්ධියක් ගැන මම අවධාරණය කළා. මම ඒක තීර පාඨකයේදී බොහෝ පාඩම් පරිච්ඡේද අවසානයේදී විභාග හෝ අනුමාන ප්‍රශ්න සාකච්ඡාවේදී මතක් කරා. වැඩිම දෙනෙක් විනාශ කරගන්න ප්‍රශ්න පත්‍රයේ මේ. ඒකට මම හේතු කියන්නේ නැති මූලික දේ තමයි BS පේපර් එක ලේසි කියන මානසිකත්වයේ ඔබ ඉන්නවා. ඊළඟට BS එකෙත් BS1 නැත්නම් BS ෆස්ට් පේපර් එක ලේසි. බහුවර්ණනි උත්තර ටික කොහොම හරි උත්තරේ තෝරගන්න පුළුවන්. හිස්තන් ප්‍රශ්න 10නේ මොන හරි පුරව ගන්න ගලප ගන්න පුළුවන්. එහෙම නිකම් බොහොම අඩු අව탁සේරුවක්. අඩු බරතැවීමක්. එහෙම කරන්න බෑ කියන එක දැන් ඔබට තේරෙනවා ඇති. බහුවර්ණකවම සංකීර්ණයි. එකම ආකාර පිළිතුරු දෙකක් තියෙනවා. සමහරට ප්‍රශ්නේ එකම ප්‍රශ්නෙන් අපි දෙපැත්තකට යවනවා. උදාහරණයක් වශයෙන් පහස දහන්වන්නේ ව්‍යාපාරයක මූල්‍ය සම්පාදන මාර්ග සමූහයකි. එයින් ව්‍යාපාරයට දාලා අභ්‍යන්තර ඍජු මූල්‍ය සම්පාදන මාර්ගය තුලත් නිවැරදි පිළිතුරු තෝරන්න. ව්‍යාපාරයකට දාලා අභ්‍යන්තර ඍජු මූල්‍ය සම්පාදන මාර්ග ඇතුළත් උත්තරේ කියද්දී අභ්‍යන්තර වචනේත් උලුට ගන්න ඕනේ. ඍජු වචනේත් ගන්න ඕනේ. ඒ කියන්නේ දෙකක් පටලනවා එතන. ඔබ ඍජු කියන එක වැඩිපුර ඔබට දැනුනොත් ඔලුවට ඔබ යන්නේ ඍජු ඔස්සේ. අභ්‍යන්තර කියන එක වැඩිපුර මනසට බරට දැනුනොත් ඔබ යන්නේ මොකක්ද අභ්‍යන්තර ඔස්සේ. නෑ දෙකම ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ බාහිර පාර්ශවයන්ට ආපසු නොගෙවිය යුතු ව්‍යාපාරයේ තුලින්ම උපදව ගැනීම තමයි අභ්‍යන්තර මාර්ගය කියන්නේ. ඍජු මූල්‍ය සම්පාදන මාර්ගය කියන්නේ මූල්‍ය අතරමැදිකරණයකින් තොරව අරමුදල් රැස් කර ගැනීම. මූල්‍ය අතරමැදිකරණය කියන එකේ තේරුම බාහිර මූල්‍ය ආයතන වාණිජ බැංකු, ඉතිරි ග්‍රීන් බැංකු, සංවර්ධන බැංකු, ග්‍රාමීය බැංකු ආදී වශයෙන් බාහිර මූල්‍ය ආයතනයක් සම්බන්ධ කරගන්න නැතුව ඔබ මූල්‍ය සම්පාදනය කරගත්තොත් ඒක ඍජු. ඒ කියන්නේ සමාගමක් කෙලින්ම කොටස් නිකුත් කරනවා. ණයකරණ නිකුත් කරනවා. වාණිජ පත්‍රිකා නිකුත් කරනවා. තමන්ගේ අතිරික්තවත්කම් විකුණනවා. ලාභ රඳව ගන්නවා. ඒ ඔක්කොම ඍජු මාර්ග. බැංකුව සම්බන්ධ නැහැනේ. බැංකු ණයක් ගත්ත කියන දහස આવොත් මොකද්ද? අනිවාර්යයෙන්ම වක්‍රයි. අන්න ඒ වගේ ව්‍යාකූල වෙන තැන් ඔබ පුළුවන් වෙන එක ඔබ බොහොම නිර්වුල් ලෙස ඒ ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න ඕන. ඔබ කරන්නේ නැහැ. ඔබ කෙලින්ම ඍජු ඍජු එක විතරක් ගන්නවා. අභ්‍යන්තරයක නොසලකනවා. අභ්‍යන්තරයක වැදුනොත් පොළුවට අභ්‍යන්තර ඔස්සේ ගිහලා උත්තරේ සිලෙක්ට් කරනවා. එහෙම උත්තර තියෙනවා. ඔබ අමාරු වෙටනවා. ඒ නිසා ඔබ මේ පේපර් එකේ එකක් ඔබ ප්‍රශ්න ලේසි කියලා හිතනවා. ඒ නිසා ඔබ ප්‍රශ්න වල බර තැබීම ගැන හිතන්නේ. ප්‍රශ්නේ ගැඹුර ගැන හිතන්නේ. ඒ ගැඹුර ස්පර්ශ කරන්නේ. තේරුණාද? අනිත් එක සමස්ත විෂය නිර්දේශයේම සෑම පාඩම් පරිච්ඡේදයක් ඔබ විමර්ශනය කරලා නැහැ. ස්පර්ශ කරලා නැහැ. සෑම පාඩම් පරිච්ඡේදයකම මුල සිට අගට තියෙන සියලු විශේෂ සංකල්ප ඔබ ස්පර්ශ කරලා නැහැ. මොකද එවැනි තැන් වලින් අහු මුළු වලින් තමයි මේ වාස්තවික පේපර් හැදෙන්නේ. ඒ නිසා තමයි හැමදාම කියන දේ කියන මොකද්ද? දැන් අහලා එපාලා ඇතින එපා කරගන්න එපා. ඒ කොච්චරකුවත් එපා උනත් නැතත් ළමයි ගණන් ගත්තේ නැහැ පහුගිය අවුරුදු වල. මම විශ්වාස කරන ඔබ හොඳ ළමයිනේ ඔබ ගණන් ගනී කියලා. දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75 80 85 90 95 ගත්ත අය පවා මේ පේපර් එකේදී ලකුණු 45 50 55ට වැටෙනවා. ඒත් නෑ බීත් නෑ සමහර විට. ඒක කොහොමත්ම ලැබෙන්නේ. එහෙම වෙන්න බැරි වෙන්න තමයි මම මේ උගන්වන්නේ. තේරුණාද? රයිට්. අපි අවබෝධය ලබා ගන්න ඕනේ මේ නිකම් ප්‍රශ්න සාකච්ඡාවක් නොවේ. අපි බලමු මුල්ම ප්‍රශ්නේ පහත වගුව මගින් දැක්වෙන්නේ සීතා විසින් යෝගට් නිෂ්පාදනයේ ගුණත්වය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කරන ලද තත්ත්වපාලන ශිල්පීය ක්‍රම හා ක්‍රියාමාර්ග කිහිපයකි. තත්ත්වපාලන ශිල්පීය ක්‍රම හා ක්‍රියාමාර්ග කිහිපයකි. පහත වගුව මගින් දැක්වෙන්නේ සීතා. සීතා කියන්නේ කවුද? කාන්තාවක් වෙන්නේ දිනේ. සීතා කියන
කාන්තාව නැත්නම් යුවතියක් වෙන්න පුළුවන්. යුවතිය හෝ කාන්තාව නැත්නම් මෙනෙවියක් හෝ මහත්මියක් වෙන්න පුළුවන්. විසින් යෝගට් නිෂ්පාදනය කරනවා. ඒකේ ගුණත්වය පවත්වාගෙන යන්න එයා අනුගමනය කරන තත්ත්වපාලන ශිල්ප ක්‍රම. තමයි මේ තියෙන ශිල්ප ක්‍රම. සහ ඒවට දාල් ක්‍රියාමාර්ග. එතකොට මේක අහන්නේ අනිවාර්යයෙන්ම ගැළපීම වෙනද බලමු. ඉලසයිඩ් උත්තරේ. ඔව්. ඉහත දී ඇති තත්ත්වපාලන ශිල්පීය ක්‍රම අනුපිළිවෙල අනුව අදාළ ක්‍රියාමාර්ග නිවැරදිව ගලපා ඇති වර්ණය. ගැළපීම තමයි අහන්නේ. බලමු. මතකනේ දැන් මේකේ ප්‍රශ්නේ කියවද්දී අදාළ පාඩම ඔලුවට ආවද? මොකද්ද පාඩම? මෙහෙයුම් කළමනාකරණය. ඔපරේෂන්ස් මැනේජ්මන්ට්. මෙහෙයුම් කළමනාකරණය යටතේ අපි පාඩම් ඒකකයක් කතා කරා මගේ මතක හැටියට මෙහෙයුම් කළමනාකරණේ අවසාන පරිච්ඡේද. අවසාන පරිච්ඡේදය කියන්නේ එක්කෝ 7 එක්කෝ 8. ඔය දෙකෙන් එකක්. එක්කෝ 7 එක්කෝ 8 වෙනි පාඩම් පරිච්ඡේදය වශයෙන් අපි කතා කරා. ඒක මතක් වෙන්න ඕන. තත්ත්ව පාලනය කියන පාඩම් කොටසේ. මතකනේ මොකද්ද තත්ත්ව පාලනය කියලා කියන්නේ? යම්කිසි ප්‍රමිතියකට අනුව භාණ්ඩයක් නම් නිපදවන බව සහ නිෂ්පාදන ක්‍රියාවලියක් නම් ඒ ප්‍රමිතියට අනුකූලවම ක්‍රියාත්මක වන බවට තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය තමයි තත්ත්ව පාලනය කියන්නේ. නැත්නම් ප්‍රමිතිය සුරැකීම තමයි තත්ත්ව පාලනය කරන්නේ. නැත්නම් ගුණත්ව පාලනය කරන්නේ. ඒතර එහිදී විවිධ පරීක්ෂණ නිරීක්ෂණ කරනවා අවශ්‍යතාව මත යම් යම් ගැළපීම් කරන තත්ත්ව පාලනය. කාරණා ගොඩක් තියෙනවා. වාර්තා කිරීම තියෙනවා. පුහුණුවක් ලබා දීම තියෙනවා. ද්‍රව්‍ය මිලදී ගැනීම හොඳ ද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. හොඳින් ගබඩා කරන්න ඕනේ. හොඳින් ඇසුරුම් කරන්න ඕනේ. ක්‍රියාමාර්ග ගණනාවකින් තමයි ප්‍රමිතියට අනුව භාණ්ඩය නිපදවන බව තහවුරු කරන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියක් නම් ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වන බව තහවුරු කරන්නේ. හරිද? ඒ සඳහා යොදා ගන්න තත්ත්වපාලන ශිල්ප ක්‍රම. තත්ත්ව ආරක්ෂණය, තත්ත්ව කව, ශූන්‍ය දෝෂ, ගුණත්ව ප්‍රමිති, සමස්ත ගුණත්ව කළමනාකරණය. මෙන්න මේ ශිල්පීය ක්‍රම විද්‍යාමාන වන ප්‍රකාශන තමයි මේ තියෙන ක්‍රියාමාර්ග වශයෙන්. ඒක අහන්නේ මේ ගැළපීම් පිළිවෙල. අපි බලමු මුලින්ම මෙන්න මේ පිළිවෙල දැන් මුලින්ම තත්ත්ව ආරක්ෂණයට ගැලපෙන්නේ මොකද්ද? C කියමුකෝ C මෙතන දාන්න ඕන. තත්ත්ව කව වලට ගැලපෙන්නේ මොකද්ද? E කියමුකෝ E දාන්න මෙතන. අන්නේ පිළිවෙලට උත්තර සිලෙක්ට් කරන්න. තේරුණානේ? අපි මේ පැත්තෙන් තමයි ලේසි. නිරතුරුවම නිෂ්පාදනයේ පිළිබඳව ගැටලු සාකච්ඡා කිරීම සඳහා සේවක කණ්ඩායම් පිහිටුවීම. එතරම්ම විවෘතව කියලා නැතත් පොඩ්ඩක් ඒගොල්ලෝ හංගගෙන උත්තරේ කිව්වොත් අපට උත්තරේ දැනෙනවා. මොකද අපි සමස්ත විෂය නිර්දේශ හොඳින් අවධාරණය කරගත්ත අය. අපිට බැරි දෙයක් මේ ලෝකේ නැහැ. අපිට ව්‍යාපාරද්දනේ පේපර් එකේ අපි අමාරු දාන ප්‍රශ්නයක් නැහැ. අපි පේපර් එකට යට වෙන්නේ නැහැ. අපිට පේපර් එක යට කරගන්නවා. කියන මානසිකත්වය අපිට තියෙනවද? තියෙනවා. එhmenan නිරතුරුවම නිෂ්පාදනයේ පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීම සඳහා සේවක කණ්ඩායම් පිහිටුවනවා. ඒ කියන්නේ මොකද්ද? එකම ශ්‍රේෂ්ඨේ එකම සමාන තනතුරු වල නියුක්ත සේවකයෝ කුඩා කණ්ඩායම් හදනවා. 4 දිනක් 5 දිනක් වගේ හදනවා. අදට ඒගොල්ලන්ට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය විශේෂම තත්ත්ව පාලනයේ වගකීම් පවරනවා. ඒ වගකීම් සාමූහිකව සාකච්ඡා කරලා කරගෙන යන්න පුළුවන්. ගැටලු මතුවනම ඒගොල්ලොම කට්ටිය සාකච්ඡා කරලා විසඳ ගන්නවා. විසඳ ගන්න බැරි නම් පමණක් කළමනාකරණගෙන් අවවාද ගන්නවා. ඒතකොට වැඩේ සුමට යනවා. ඒතකොට ඒගොල්ලන්ට නිකන් ඉන්න බෑ. ඒගොල්ලන්ට වගකීම් තියෙනවා. නැත්තම් කළමනාකරුවෝ හෝ පළමු පෙළ හෙවත් පහළ කළමනාකරුවන් වන සුපරීක්ෂකයින් තාක්ෂණික ශිල්පීන් වැඩමූලිකින් වැනි අය නිතරම මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා පස්සෙන් ඉඳගෙන මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා උපදෙස් දුන්නොත් මොකද වෙන්නේ? මේගොල්ලෝ මොකද වෙන්නේ? පුංචි ළමයි බවට පත් වෙනවා. මේගොල්ලෝ හිතලා යමක් කරන්නේ. හැම දෙයක්ම පහළ කළමනාකරුවන්ගේ දායකත්වයෙන් තමයි කරන්නේ. එහෙම නොවන්නට මොකද කරන්නේ? මේගොල්ලන්ට තත්ත්ව කව කියන පුංචි සංවිධාන දීලා තියෙනවා. ඒගොල්ලන්ට ස්වාධීන කරලා තියෙනවා. ඕගොල්ලෝ වැඩේ කරගෙන යන්න. හරිද? එහෙනම් ගැලපෙන්නේ තත්ත්ව කව. මේකට එන්නේ තත්ත්ව කව. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරකම ගුණාත්මක භාවයේ නිරන්තරව අධීක්ෂණයට ලක් කිරීම. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරකම ගුණාත්මක භාවයේ නිරන්තරව අධීක්ෂණයට ලක් කිරීම. මොකද කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරකම ගුණාත්මක භාවයේ නිරන්තරව අධීක්ෂණයට ලක් කිරීම. මොකක්ද ඒ කියන්නේ? තත්ත්ව ආරක්ෂණය. තත්ත්ව ආරක්ෂණය. ඒ කියන්නේ
ඒ කියන්නේ නිෂ්පාදනය කරන සෑම ආදියක ඒ කියන්නේ නිෂ්පාදනය කරන සැලසුම් කරනකොට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නකොට හොඳම අමුද්‍රව්‍ය මිලදී ගන්නවා. ඒව ගබඩා කරනකොට ඒ ද්‍රව්‍ය වලට හානියක් නොවන්න, පළුද්දක් නොවන්න, නැස්ය නොවන ආකාරයට ගබඩා කරනවා. නිෂ්පාදන කියලාට ඒවා පාවිච්චි කරනවා. ඇසුරුම් කරනවා. ඊට පස්සේ භාණ්ඩ ගෙන යාම සඳහා ප්‍රවාහන මාධ්‍යයන්ට පැටවෙනවා. පැටවීමේදීත් ඒක සුරක්ෂිත ආකාරයෙන් කරනවා. ප්‍රවාහනය කිරීම සුරක්ෂිත ආකාරයෙන්. නැවත ගොඩ බෑම සුරක්ෂිත ආකාරයෙන්. පාරිභෝගිකයා අතරපත් කිරීම. සමහරට පාරිභෝගිකයට දැන් කාර්මික භාණ්ඩයක් යන්ත්‍රයක් වගේ කරන ගෙන ගොස් සවි කර දෙනවා. මොකද සවි කිරීමේ පොඩ්ඩක් හරි ඇන්ගල් එක වෙනස් වුණොත් ভাইබ්‍රේෂන් ඇවිල්ලා ඉක්මනින් භාණ්ඩ විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩය පාරිභෝගිකයා අතරපත් කරලා පාරිභෝජනය කරන අවස්ථාව දක්වාම ගුණත්වය ආරක්ෂා කරන කටයුතු කිරීම තමයි තත්ත්ව ආරක්ෂණය කියන්නේ. ඒ කියන්නේ තත්ත්ව පාලනයට එහා ගිහිල්ලා තියෙන මේ සංකල්පය තත්ත්ව ආරක්ෂණය කියන්නේ. දැන් තත්ත්ව පාලනය කියන එක නතර වෙනවනේ දරුවනේ ව්‍යාපාරයෙන්. නිෂ්පාදනය කරන්න සැලසුම් කිරීමේ සිට නිපදව අවසන් කිරීම දක්වා තමයි ප්‍රමිතියට අනුගතව නිපදවන්නේ. ඒක තමයි තත්ත්ව පාලනය කියන්නේ. ඊට එහා ගියපු සංකල්පයක් තමයි තත්ත්ව ආරක්ෂණය. එතනින් නොනවති භාණ්ඩ පැටවීම, ප්‍රවාහනය කිරීම, ගොඩ බෑම, පාරිභෝගිකයා අතරපත් කිරීම, ඔහුට අවශ්‍ය සවි කර දීම වැනි දේවල් තුලින් පවා තත්ත්වයේ පරිභෝජන මට්ටම දක්වාම තත්ත්වය ආරක්ෂා කිරීම තමයි තත්ත්ව ආරක්ෂණය කියන්නේ. නම් මේක කියවෙන්නේ එනම් B. නිෂ්පාදනය සඳහා සෑම විටම නිවැරදි අමුද්‍රව්‍ය භාවිතා කිරීම. අන්න මේ ගුණත්ව ප්‍රමිති කියන්නේ ඊටාම ඉහළ ගුණත්වයක් නිෂ්පාදනයට ආරෝපණය කිරීමයි. උපරිම ගුණාත්මක භාවයක් නිෂ්පාදනයට ආරෝපණය කිරීම තමයි ගුණත්ව ප්‍රමිති කියන්නේ. එහෙනම් නිෂ්පාදනය සඳහා සෑම විටම නිවැරදි අමුද්‍රව්‍ය භාවිතා කරනවා. සෑම විටම නිවැරදි අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒක තමයි ගුණත්ව ප්‍රමිති කියන්නේ. එහෙනම් මේකට එන්නේ C. ඊළඟට සංවිධානයේ සියලුම ක්‍රියාවලින්හි ගුණත්වයේ තහවුරු කර ගැනීමට කටයුතු කිරීම. සංවිධානයේ සියලුම ක්‍රියාවලින්හි ගුණත්වයේ තහවුරු කර ගැනීමට කටයුතු කිරීම. සියලුම ක්‍රියාවලින්හි ගුණත්වයේ තහවුරු කර ගන්නවා කියන්නේ මොකද්ද? සමස්ත ගුණත්ව කළමනාකරණය. දැන් සංවිධානයේ සියලුම ක්‍රියාවලින් අමුද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම නිෂ්පාදනය, ඇසිරීම, ගබඩා කිරීම හැම අවස්ථාවකම ගුණත්වය ආරක්ෂා කරගන්න ක්‍රම සහ විධි ඇති කරලා ඒ සෑම මට්ටමකම සේවකයන්ට එවැනි වගකීම් පවරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සමස්ත ගුණත්ව කළමනාකරණයක් ඇති වෙනවා. එහෙනම් ඒකට එන්නේ D. ඊළඟට සෑම විටම නිෂ්පාදන 100% ගුණත්වයෙන් පවත්වා ගැනීමට අඛණ්ඩ උත්සාහ දරනවා. හැම විටම නිෂ්පාදන 100% ගුණත්වයෙන්. ඒ කියන්නේ එක දෝෂයක්වත් තියෙන්න බෑ. zero defect system එක. තේරෙනවද? ශූන්‍ය දෝෂ ක්‍රමය. එහෙනම් එක දෝෂයක්වත් නොතිබෙන්න අඛණ්ඩව උත්සාහයක් දරනවා. මොකක්ද එහෙනම්? ශූන්‍ය දෝෂ ක්‍රමය. ඒ කියන්නේ E. ඔය විදිහට තමයි උගලපෙන්නේ. එහෙනම් BA ECD BAECD පැහැදිලිනේ? ඔව්. එතකොට ඔය වගේ මේකත් පේනවද? හරි සූක්ෂමව කරන්න ඕනේ. නැත්තම් මෙන්න මේ විශේෂයෙන් මෙන්න මේ දෙක පටල ගන්නවා. එක්ක B එකයි E එකයි පැටලෙන ඕගොල්ලන්. එක්ක D එකයි B එකයි පැටලෙන්න පුළුවන්. හරි පරිස්සමට මේ ගන්න ඕනේ. තේරුණාද? රයිට්. එහෙනම් උත්තරේ BAECD. මොකද බලමු තියෙන්නේ? BAECD උත්තරේ 3 එහෙනම්. එතකොට උත්තරේ 3 එහෙනම්. 3 වෙනි උත්තරේ. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපොළ තුල එම භාණ්ඩ සුලභ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කුමන සංකල්පය මගින්ද? හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපොළ තුල එම භාණ්ඩ සුලභ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කුමන සංකල්පය මගින්ද? දැන් ප්‍රශ්නේ කියවද්දි මම කියන්නේ හැම වෙලාවෙම ඔබට හැඟීම් දැනීම් ඇති විභාගයේ ඉලක්ක කරගත් සිසුන් වශයෙන් ඔබට මුලින්ම පාඩම් ඒකකයේ දැනෙන්න. මොකද පාඩම් ඒකකයේ අලෙවිකරණ බව තේරෙන්න. නැත්නම් අලෙවිකල්පනාකරණය. මොන විශේෂ කොටසින්ද ඔක එන්නේ? අලෙවිකරණ සංකල්ප. අලෙවිකරණ සංකල්ප වලින් තොර උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් මේ ඉතිහාසෙම ඇවිල්ලා නැහැ.
මේ නොකිය කියන්නේ මොකද්ද? අලෙවි කරන සංකල්ප වලින් සෑම අවුරුද්දකම අවම එක ප්‍රශ්නයක් හරි අහනවමයි. ඒතර අපි අලෙවි කරන සංකල්ප 7ක් ඉගෙනගෙන තියෙනවානේ. අපි ඒකත් කොටස් දෙකකට කඩලා තියෙනවා. පැරණි දර්ශනය සහ නූතන දර්ශනය කියලා. මතක ඇති අපි ඉගෙන ගන්නවා නිෂ්පාදකයා නැත්තම් නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනය. production or producer oriented marketing philosophy. එක්ක නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනය කියන්නේ වෙළඳපොළ හේවත් පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා කෙරෙහි අවධානය යොමු නොකර නිෂ්පාදකයාගේ සිතැඟියාවන් අනුව එයා හිතනවා මම මෙන්න මේ වගේ නිෂ්පාදිතයක් මේ වගේ ප්‍රමාණයෙන් මේ වගේ විලාසිතාවෙන් මේ වගේ ඇසුරුමකින් නිම කරලා මෙන්න මේ වගේ මිලකට අලෙවි කරොත් පාරිභෝගිකව මිලදී ගන්නවා කියලා එයා උපකල්පනය කරනවා. කරලා එයා බාහන සපයනවා. පාරිභෝගිකයන්ගේ විමසීමක් නැහැ. ඒක තමයි පැරණි දර්ශනය. නිෂ්පාදකයා නැත්නම් නිෂ්පාදනයේ කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනය. එතරම්ම සාර්ථක නොවන වුණත් එම දර්ශනය තාමත් ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක වෙන හේතුව එම දර්ශනය තුලින් එලි දක්වපු නැත්නම් එම දර්ශනය තුලින් සුජාත ලෙස දායාද කළ අලෙවි කරන සංකල්ප වලින් අදටත් ව්‍යාපාරිකයන්ට ගත හැකි මඟ පෙන්වීම් තියෙන නිසා ඒවා අදටත් වළංගුයි. ඒත් අපි කතා කරා නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, ඒ වගේම විකුණුම් සංකල්පය කියලා සංකල්ප තුනක්. ඒව දැන් මතක් මොකද ඒව මතක් වෙන්නේ නැත්නම් මේකට උත්තර අපිට හොයන්න බෑ. හොයන්න බෑනේ අපිට එකපාරට උත්තරයක් එන්නේ නැහැ මේක කියලා. නිෂ්පාදන සංකල්ප කිව්වේ ප්‍රොඩක්ෂන් කන්සෙප්ට් කිව්වේ වෙළඳ පොලේ සුලභව පවතින පාරිභෝගිකයාට මිලදී ගත හැකි මට්ටමේ භාණ්ඩ හා සේවා කෙරෙහි පාරිභෝගිකෝ වැඩි අනුග්‍රහයක් දක්වන බව. ඒ කියන්නේ වෙළඳ පොලේ සුලභ නැත්තම් මිලදී ගන්න එක හරිනේ. දැන් සමහර වාහන වලට අපි ඉල්ලුම් කරන්න කැමති නැහැ. මොකද ඒවා පාර්ට්ස් නැහැ. මේ විශේෂයෙන්ම යුරෝපීය රටවල වාහන වලට මෙහි පාර්ට්ස් නැහැනේ. ගෙන්න ගන්න ඕන හරිය පැරක් වුණොත්. වදයක්නේ අපි ඉස්සෙල්ලා මිලදී ගන්න. අන්න වෙළඳ පොලේ සුලභ නැහැ. අපි ඉල්ලන්නේ. අනික වෙළඳ පොලේ සුලභ වුණත් අපේ වැය කළ හැකි ආදායමක් තියෙනවනේ. අපිට ඒකෙන් අපේ ක්‍රය ශක්තිය අනුව මිලදී ගත හැකි මට්ටමේ මිලක් වෙන. ඒක සාමාන්‍ය අඩු මධ්‍යස්ථ මිලක් නැත්නම් අඩු මිලක් ලෝ ප්‍රයිස් එකක් වෙන්නත් ඕන. හයි ප්‍රයිස් එකක් වෙලා වැඩක් නැහැ. ඒ දෙකම කියන. එහෙනම් කියනවා සාධාරණ මිලකට වෙළඳ පොලේ භාණ්ඩ සුලභව පවත්වාගෙන යන්න පුළුවන් නම් අනිවාර්යෙන් පාරිභෝගිකව මිලදී ගන්න. ඒක හරියන අදටත් වළංගුයිනේ පැරණුණා. අනික නිෂ්පාදිත සංකල්පය ප්‍රොඩක්ට් කන්සෙප්ට්. ඒකෙන් කිව්ව මොකද්ද? පාරිභෝගිකයා වැය කරන මිලට ඊටාම අනර්ග තත්ත්වයේ නිෂ්පාදිත තමයි ඒගොල්ලෝ හොයන්නේ. පාරිභෝගිකයා වැය කරන මිලට ඊටා අනර්ග තත්ත්වයේ සුපිරි ගණේ භාණ්ඩ හා සේවා තමයි ඒගොල්ලෝ මිලදී ගන්න. ඒකත් හරියද? අදටත් හරිනේ. අපි කවුරුත් කැමතිද අපි සල්ලි වේදම් කරලා බාල භාණ්ඩයක් ගන්න නැහැ. අපි කැමති තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් ගන්න. එහෙනම් මේ නිෂ්පාදිත සංකල්පයෙන් දෙන පණිවිඩය අදටත් වළංගුයි. අදත් ඒ නිසා තමයි අලෙවිකරුවෝ තමන්ගේ නිෂ්පාදිතයේ ක්වොලිටි එක ගුණත්වය වැඩි කරගන්න බලන්න. ගුණත්වය වැඩි කරු පාරිභෝග ගන්නවා. වෙළඳ පොලේ සුලභතාවය ගැන කියන්නේ ඉස්සෙල්ලා සංකල්පයෙන් මෙයාට වැඩක් නැහැ. මේ කියන්නේ ගුණත්වයේ හොඳ නම් වෙළඳ පොලේ සුලභ නැතත් නිෂ්පාදකයා වෙත ඇවිල්ලා හරි අරගෙන යනවා. ඒක ඇත්තක් තියෙනවනේ. ඊළඟට විකුණුම් සංකල්පය selling concept. ඒකෙන් කියන්නේ පාරිභෝගිකයාට ඉතා ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම තුලින් පාරිභෝගිකයාව දිනා ගන්න පුළුවන්. නැත්නම් පාරිභෝගිකයාට ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම තුලින් හොඳ ආමන්ත්‍රණයක් කරාම පාරිභෝගිකයා මිලදී ගන්න පෙළඹවීමක් ඇති කරලා ඒගොල්ලන්ට භාණ්ඩ ආසේව වැඩිපුර අලෙවි කරගන්න පුළුවන්. ඒකත් අදටත් හරිනේ. ආකර්ශනීය ප්‍රචාරණ දැන්වීම දිගින් දිගටම පළ කිරීම මොකද වෙන්නේ? පාරිභෝගිකයාට මතකේ රැඳෙනවා. මිලදී ගන්න ආසාවක් ඇති කරනවා. මෙතෙක් නොතිබූ ආශාවන් හැඟීම් බලාපොරොත්තු ඇති කරනවා. තේරුණාද? එහෙමනම් ඒකත් හරින අදටත් වළංගුයිනේ. ඔය වගේ නූතන අලෙවි කරන දර්ශනය කියන්නේ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනය. පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවි කරන දර්ශනය. ඒ කියන්නේ වෙළඳපොළ පරිශ්‍රණ තුලින් පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා විශේෂයෙන්ම වුමනා පළමු හඳුර ගන්න ඕනේ.
ඒගොල්ලෝ ඉල්ලන්නේ මොන වගේ භාණ්ඩයක්ද? ඒකේ හැඩය මොකක්ද? වර්ණය මොකක්ද? ඇසුරුම මොකක්ද? ප්‍රමාණය, රසය, මෝස්තරය, විලාසිතාව මොකක්ද? ඒ වෙළඳපොළ ඉල්ලන මූලිකාංග වලට ගැලපෙන ආකාරයේ නිෂ්පාදිතයක් දුන්නොත් ඒගොල්ලෝ එක මිලදී ගන්නවා. ඒක තමයි ඒ දර්ශනයෙන් කියන්නේ. ඒ දර්ශනයට අලෙවිකරණ සංකල්ප 4ක් එළියට එනවා. අලෙවිකරණ සංකල්පය, ගනුදෙනුකරු සංකල්පය, සමාජීය සංකල්පය සහ හොලිස්ටික් කන්සෙප්ට්. ඒ කියන්නේ සාකල්‍යතා නැත්නම් සාකල්‍යවාදී සංකල්ප. දැන් ඒ හතර මෙතෙන්ට ටච් වෙන්නේ නැති නිසා මම විස්තර නොකර ඉන්නම්. මේක ටච් උනේ පළවෙනි දර්ශනය. නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. එතකොට දැන් මතකද මම තුනම විස්තර කරානේ. පැරණි දර්ශනයෙන් සුජාත කරපු අලෙවිකරණ දර්ශන තුනම කිව්වා. නිෂ්පාදන, නිෂ්පාදිත, විකුණුම්. ආයි අහගන්න. නිෂ්පාදන සංකල්පය කියන්නේ වෙළඳ පොලේ සුලභව තියෙනවා නම් සාධාරණ මිලකට අලෙවි කරනවා නම් මිනිස්සු මිලදී ගන්නවා. එහෙනම් කාරණා දෙකක් කියනවා. වෙළඳ පොලේ සුලභ වෙන්නත් ඕනේ. පාරිභෝගිකයාගේ වැය කළ හැකි ආදායමනු මිලදී ගත හැකි මට්ටමේ මිලක් වෙන්නත් ඕනේ. එහෙමනම් ඉල්ලුමක් තියෙනවා. නිෂ්පාදිත සංකල්පයෙන් කිව්වේ පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩයක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. ගුණාත්මක භාණ්ඩයක් නම් අලෙවි කරගන්න පුළුවන්. විකුණුම් සංකල්පයෙන් කිව්වේ පාරිභෝගිකයා පුළුවන් තරම් ආකර්ශනීය ලෙස භාණ්ඩයට ආකර්ෂණය කරගන්න පුළුවන් මොන විදියට මිලදී ගන්න උත්තේජනයක් ඇති කරන ආකාරයේ ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් තුළින් පාරිභෝගික දිනා ගන්න පුළුවන් බව. මොකද්ද මේ තුලින් කියන්නේ? හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර. පිරිවැය අවම කරගත්තා මොකද්ද වෙන්නේ? භාණ්ඩේ මිල අඩු කරගන්න පුළුවන්. හැකිතාක් අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන්නේ මිල අඩු කරගන්න පුළුවන්. අඩු මිලට දෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අපට විකුණුම් ආදායම ලැබෙනවා. හරිද? එහෙනම් අඩු මිල කතාව කියවෙනවා. මේකෙන් අඩු මිල කතාව කියවෙනවා. සාධාරණ මිලක් කියන කියවෙනවා. අඩු මිලක්. කර වෙළඳ පොළ තුල එම භාණ්ඩ සුලභ කිරීමට එම භාණ්ඩ සුලභ කිරීමට වෙළඳ පොළ එම භාණ්ඩ සුලභ කිරීමට ව්‍යාපාරිකයෙකු දරන උත්සාහය. එහෙනම් භාණ්ඩ හරිනේ. එහෙනම් වෙළඳ පොළේ භාණ්ඩ සුලභ වුණොතින් සාධාරණ මිලකට අඩු මිලකට අලෙවි කරෝතින් පාරිභෝගිකෝ මිලදී ගන්නවා. විශාල විකුණුම් ආදායමක් දිනා ගන්න පුළුවන්. මොකක්ද සංකල්පය? නිෂ්පාදන සංකල්පය, පැරණිම සංකල්පය. එහෙනම් උත්තරේ මොකද්ද? නිෂ්පාදන සංකල්පය. මේ තින් පස්වෙනි එක. තේරෙනවද? මේක සිලෙක්ට් කරගන්න මේ කාරණා දෙකම ඔලුගුඩිය තියෙනවා. නැත්නම් පැටලෙන්නේ. නැත්නම් සමහර විට භාණ්ඩ සුලභ කිරීම කොහොම ඔබ සමහරට හිතන්න පුළුවන්. මොකද්ද? අලෙවි කරන සංකල්ප කියලා හිතන්න පුළුවන්. විකුණුම් සංකල්ප කියලා හිතන්න පුළුවන්. නිෂ්පාදිත සංකල්ප කියලා හිතන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ සංකල්ප ගැන හොඳ අවබෝධයක් තිබුණොත් මේක කවදාකවත් වරදින්නේ නැහැ. එහෙනම් උත්තරේ 5. දැන් අපි ප්‍රශ්න 22ක් කතා කරානේ. එකක්වත් අපිට වැරදුනාද නැහැනේ. ඉතින් කරන්න පුළුවන්. එකම දේ අර නොසලකිල්ල කියන චින්තනයෙන් මිදිලා දැඩි අවධානයෙන් සැලකිල්ලෙන් ඒ වගේම ඇල්මකින් භක්තියකින් යුතුව අපි මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා ප්‍රශ්න සියල්ලටම 100%ක් අපි නිවැරදිව පිළිතුරු සපයලා ලකුණු ගන්නවා කියන හොඳ ධනාත්මක මානසිකත්වයට එන එක තමයි වැඩි. මිසක් BS පේපර් එක ලේසි, පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලේසි එකේ නැතින් බහුවර්ණ ප්‍රශ්න තියෙන ටට්ටුට්ටි තෝරන්න තියෙන ඒ වගේ සැහැල්ලු නැත්තම් ඒ පේපර් එකට අගෞරවන ආකාරයේ ලද බොළඳ චින්තනයෙන් මිදුණොත් ඔබට පුළුවන් මේකෙන් 100%ක්ම ලකුණු ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 24 වන ප්‍රශ්නය නිෂ්පාදිතයක් සම්බන්ධ පාරිභෝගික වටිනාකම් දූරාවලියේ අංග 5 දැක්වේ. ඔව්. නිෂ්පාදිතයක් සම්බන්ධ පාරිභෝගික වටිනාකම් දූරාවලියේ අංග 5 දැක්වේ. හර ප්‍රතිලාභ, වැඩි දියුණු කළ නිෂ්පාදිත, මූලික නිෂ්පාදිත, අපේක්ෂිත නිෂ්පාදිත, විභව නිෂ්පාදිත. අහන්නේ ඉහත සඳහන් පාරිභෝගික වටිනාකම් දූරාවලිය නිවැරදිව අනුපිළිවෙලට දක්වා ඇති පිළිතුර තෝරන්න. තේරෙනවද? මේ කියන්නේ මහාචාර්ය ෆිලිප් කොට්ලර් අලෙවිකරණේ පියා කියනවා බොහෝ නිෂ්පාදිතවල මට්ටම් ස්තර 5ක් තිබෙන බව. තේරෙනවද? මේ නිෂ්පාදිත සම්බන්ධ පාරිභෝගික වටිනාකම් දූරාවලිය කියන්නේ ඒ භාණ්ඩවල ස්තර තමයි. තේරෙනවද? මේ වටිනාකම් දූරාවලිය කියලා අදහස් කරන්නේ නිෂ්පාදිතවල
නිෂ්පාදිත මට්ටම් නැත්නම් අපි කියනවා ස්තර levels ස්තර තමයි වටිනාකම් දුරාවලිය කියලා කියන්නේ. දැන් වටිනාකම් දුරාවලිය කියන වචනේ තමයි නුහුරු නුපුරුදු වෙන්න පුළුවන්. සමහර ටීචර්ස්ලා මේ වචනේ උගන්වලා නැහැ කියලා අපිට ළමයිගෙන් ප්‍රතිපෝෂණයක් ලැබුණා. happy right. මේ වචනේ ගුරුවරුන්ගේ ඉගෙනුවේ නැහැ කියමුකෝ. නමුත් මෙන්න මේ ටික කියවද්දිද මට තේරුණා මේ අහන්නේ. දැන් ඔබ සමහර නිෂ්පාදිත මට්ටම් කියලා ඉගෙනගෙන ඇති. ඇතැම්ම අය නිෂ්පාදිතයේ ස්තර කියලා ඉගෙනගෙන ඇති. ඉතින් මේ මට්ටම් සහ ස්තර කියලා ඉගෙන ගත්තත් ඔබ ඉගෙන ගත්ත මේ ටික නම් එහෙනම් ඔබට තේරෙන වටිනාකම් දුරාවලිය කියන එක නොතේරෙනවා නම් මේකත් එක මේ අහන්නේ නිෂ්පාදනයේ මට්ටම් කියන එක. මහාචාර්ය කොට්ලර් කියනවා මේ වගේ මට්ටම් පහක්නේ. මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක සහ පස්වෙනි එක වශයෙන් මට්ටම් පහක් කියනවා. මේක තමයි පළවෙනි එක. මේක තමයි මොකද්ද? හර ප්‍රතිලාභය කියන්නේ. මේ තියෙන මම ඒ කියලා දාන්නම්කො මෙතනට. මේක තමයි හර ප්‍රතිලාභය කියන්නේ. මොකද්ද මේ හර ප්‍රතිලාභය කියන්නේ? ඕනම නිෂ්පාදිතයක් නිපදවන්න පෙර සැලසුම්ගත අවස්ථාවක් තියෙනවානේ. මුලින්ම නිෂ්පාදිතය පිළිබඳව සිහිනයක් ඇති වෙනවා. යම් අලුත් භාණ්ඩයක් පිළිබඳව අපට සිහිනයක් ලැබෙනවා. විශේෂයෙන්ම ව්‍යවසායකයෙකුට. ඒ තමන්ගේ නව භාණ්ඩ සිහිනය තුල එයා ඇති කරගන්නවා මූලික හර සංකල්පයක්, හරයක්. අපි හිතමු මෝටර රථයක් කියලා. මෝටර වාහනයක් නම් ඒ මෝටර වාහනෙන් මොකද්ද මූලික හරය? මනා දහවන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් ස්ටාර්ට් කරාම චුට්ටක් යනවා නතර වෙනවා. එක්කෝ තව ටිකක් යනවා නතර වෙනවා ආයි ස්ටාර්ට් වෙන්න වෙනවා. එහෙම වෙන්න බෑනේ. අඛණ්ඩව හොඳින් ස්මූත්ලි මනා දහවන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අනේ මනා දහවන ක්‍රියාකාරීත්වයක් සහිත අලුත් වාහනයක් කියන කන්සෙප්ට් එක තමන්ගේ මනසේ හොල්මන් කළොත් මනසට ඇතුළු වුණොත් ඒක තමයි හර සංකල්පය කියන්නේ. හරිද? මේ හර ප්‍රතිලාභය කියන්නේ ඒක. දෙවෙනි එක තමයි මම මේක දාන්නම්කෝ මොකද්ද? C මූලික නිෂ්පාදිතය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මූලික නිෂ්පාදිතය. නැත්නම් ඔකටම කියනවා භෞතික නිෂ්පාදිතය කියලා. ඒක බේසික් ප්‍රොඩක්ට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ හර නිෂ්පාදිතය කියන්නේ සංකල්පයක්නේ. ඒක කන්සෙප්ට් එකක් විතරයි භෞතිකව නෑ. ඒ කන්සෙප්ට් එකට අවශ්‍ය අංගෝපාංග එකතු කරලා සත්‍ය වශයෙන් භෞතික නිෂ්පාදිතය බවට පත් කරනවා. චේසිය, බොඩිය, එන්ජිම, ආසන, සුක්කාරම ආදී දේවල් ඇසෙම්බල් කරලා ඇත්තටම මෝටර රථය බවට පත් කරනවා. ඒක තමයි මූලික නිෂ්පාදිතය කියන්නේ. තුන්වෙනි එක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය. ඒ කියන්නේ D. මම මේ ප්‍රශ්නෙට ගන්නේ D කියන D. ඒ කියන්නේ මෝටර රථ මිලදී ගන්න අපේක්ෂිත පාරිභෝගිකයෝ අපේක්ෂා කරන මෝටර රථයක් ගත්තම හොඳින් ධාවනය කිරීමේ හැකියාව. බොහොලට වේගයෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ. පැයට කිලෝමීටර් 3ක 4ක වේගයෙන් නම් වාහනය ධාවනය කරන්නේ තේරුමක් නැහැ වාහනයක් ගන්න එක. පයින් යන කීට හොඳයිනේ. අපිට කිලෝමීටරයක් යන්න මේ ලොකු වෙලාවක් විනාඩි 5කින් විදින්න පුළුවන් නේ. එහෙනම් විනාඩි 3-4ක් නම් නැත්නම් විනාඩි 6-7ක් නම් යන්නේ මේ අපිට ඇවිදින්න අපිට ඒ කාලෙම වාහනයටත් යනවා නම් තේරුමක් නැහැ වාහනයක් ගන්න. අපි විනාඩි 5න් ඇවිදින එක තේරෙනවද? කාර් එකකට නැත්නම් මෝටර වාහනයකට තප්පර 30න් යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලනවා ප්‍රමාණවත් වේගයක් අපේක්ෂා කරනවා. අනික සුව පහසුව නැත්නම් වාහනේ ගියා අපේ වාහනේ විතර ගැස්සෙනවා අපි උඩ විසි වෙනවා වැටෙනවා ඔළුව වදිනවා වහලේ තැලෙනවා. ඒතර වාහනෙන් බහලා අපි මොකද වෙන්නේ? කෙලින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න ඕනේ. එහෙම වැඩක් නැහැ. ආරක්ෂාව තියෙන්න ඕනේ. අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදෙන්න ඕනේ. අනික සුව පහසුව අපිට අනිවාර්යයෙන්ම අවම වෙහෙස මහන්සියකින් අපේ ගමනාන්තරයට යන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි අපි අපේක්ෂා කරන මූලික දේවල්. අපි අපේක්ෂා කරන මූලික ගුණාංග ඇතුළත් කරොත් ඒ වාහනේට අපි ඒකට කියනවා මොකද්ද? අපේක්ෂිත නිෂ්පාදිතය D කියන්නේ ඒකයි. හතරවන එක තමයි B කියන එක. B මොකද්ද?
වැඩි දියුණු කළ නිෂ්පාදිතේ augmented product වැඩි දියුණු කළ ඒ කියන්නේ ගනුදෙනුකරුවා අපේක්ෂා කළ මට්ටමටත් එහා අංගෝපාංග ඇතුළත් කරලා තව දුරටත් නිෂ්පාදිතය සංවර්ධනය කළොත් ඩෙවලොප් කළොත් ඒක තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිත කියන්නේ augmented product ගනුදෙනුකරුවා අපේක්ෂා නොකළ ගුණාංග හා පහසුකම් ඇතුළත් කරලා ඒ නිෂ්පාදිතය තවත් වටිනාකම වැඩි කරනවා මේකයි මේ වටිනාකම් දුරාවලි කියන්නේ මේ හැම අවස්ථාවකම වටිනාකමක් තියෙනවා තේරෙනවද වටිනාකම දැන් D කියන එක අපේක්ෂිත නිෂ්පාදිත මොකද වෙන්නේ වටිනාකම ලැබෙන්නේ භෞතික නිෂ්පාදිත මූලික නිෂ්පාදිත වටිනාකමක් තියෙනවනේ එතකොට අපි අපේක්ෂා කළ වේගය සුවපහසු ආරක්ෂාව තියෙනවා එහෙනම් තවත් වටිනාකම වැඩි වෙනවා අපි අපේක්ෂා නොකළ පහසුකම් සහ ගුණාංග ඇති කරනවා තවත් වටිනාකම වැඩි වෙනවා ඒකයි මේකට වටිනාකම් දුරාවලිය කියලා මේ දාන්නේ භාණ්ඩේ ස්තර අනුව භාණ්ඩේ නිෂ්පාදිතේ මට්ටම් ලෙවල්ස් අනුව වටිනාකම එන්න වැඩි වෙනවා උදාහරණයක් වශයෙන් අපි මුල්ම කාලේ අපේක්ෂා කළේ නැහැ වායු සමන පහසුකම් මුල්ම කාලේ අපේක්ෂා කරේ නැහැ ආරක්ෂිත බැලුන් එයා බැලුන්ස් මුල්ම කාලේ අපේක්ෂා කළේ නැහැ රන් ෆ්ලැට් ටයර් සිස්ටම් එක රන් ෆ්ලැට් ටයර් කියන්නේ පැච් එකක් ගියොත් හුලම් බහින්නේ නැහැ රිම් එකට හානියක් නැහැ ටයර් එකට හානියක් නැහැ කිලෝමීටර් 50 80 වගේ දුරක් යන්න පුළුවන් ඒ අතරතුර පැච් එක දාගන්න පුළුවන් ආරක්ෂිතයිනේ තේරෙනවද අපි අපේක්ෂා කළේ නැහැ කූල බොක්සස් වාහනය තුලේ තියෙන අපට අවශ්‍ය පානයන් විසම දීර්ඝ ගමනකදී අපට අවශ්‍ය පානයන් බීම වර්ග සීත කරලා කූල් කරලා ගන්න ඕන කූල බොක්ස් තියෙනවා අපි අපේක්ෂා නොකරපු දේවල් ඊළඟට ABS brake system anti locking brake system ඒ කියන්නේ වෙනදා පරණ වාහන පෙරලෙන ප්‍රමාණය වැඩිනේ වැලි ගොඩක ගිහිල්ලා බොරළු ගොඩක ගිහිල්ලා වතුර තියෙන තැනක ලිස්සන ආකාරයෙන් බ්‍රේක් ගෙවුවොත් වාහනේ ලිස්සලා යන පෙරලනවා දැන් තියෙන මේ රෝද හතර බ්‍රේක් හතර වැඩ කරන්නේ හතර විදියකට අවශ්‍යතාවමත් අපි හිතමු රෝද අපි ප්‍රධාන පාරකින් අතුරු පාරකට බෙන්ඩ් එක අරන් හරවනවා රෝද තුනක් නිවැරදි තැන යනවා එක රෝදයක් විතරක් අපි තුන් බොරළු ගොඩක් උඩින් යනවා ඒතර මොකද ලිස්සනවා අපි බ්‍රේක් කරගෙන තමයි හරවන්නේ වේගෙන් ඇවිල්ලා ඒ බ්‍රේක් කරද්දි බොරළු හෝ වැලි නිසා අන්න වාහනේ ලිස්සනවා නම් මොකද වෙන්නේ අර බොරළු උඩින් යන ලිස්සන රෝදය මොකද වෙන්නේ බ්‍රේක් ඔටෝ අතාරිනවා අපි බ්‍රේක් පෑගුවට දැන් රෝද තුනකටයි බලපාන අරක නිදාස් කරනවා තේරෙනවද ඇන්ටි ලොකින් බ්‍රේක් සිස්ටම් කියන්නේ ඒකයි අපි හිතමු ඉස්සරහා රෝද දෙක යනවා වතුරක් උඩින් යන ලිස්සන්න ගන්නවා අපි වෙලාව බ්‍රේක් ගහනවා තිරිංග තද කරනවා ඒ තද කරද්දි වතුර නිසා ලිස්සනවා එහෙනම් මොකද වෙන්නේ ඉස්සරහා රෝද දෙකේ තිරිංග රිලීස් නිදහස් වෙනවා අපි බ්‍රේක් ගැහුවොත් ගැහෙන්නේ නැහැ එතනට පිටිපස්ස දෙක ඒක තමයි ඊටාම ආරක්ෂිතයි ඒ නිසා අලුත් රත වාහන දැන් අනතුරට ලක්වීමේ සම්භාවිතය අඩුයි පෙරලීමේ සම්භාවිතාවය අඩුයි පැහැදිලිනේ ඒතර අන්න ඒවා අපි අපේක්ෂා නොකළ දේවල් ඒ නිසා මොකද වෙන්නේ නිෂ්පාදනයේ ගුණත්වය මොකද වෙන්නේ තවත් වැඩි වෙනවා වටිනාකම තවත් වැඩි වෙනවා ඒක තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියන්නේ නැත්නම් වර්ධිත නිෂ්පාදිතය කියන්නේ ඊට පස්සේ අවසන් එක තමයි E එකෙන් E අවසන් ලේයර් එකට විභව නිෂ්පාදිත potential goods ඒ කියන්නේ නුදුරු අනාගතයේදී නැත්නම් මතු අනාගතයේදී මේ නිෂ්පාදිතේ තව දුරටත් උපරිම ලෙස වර්ධනය කරන්න පුළුවන් අවස්ථාව. අපි තාම දන්නේ නැහැ. අපි අනුමාන කරනවා. අපි හිතනවා. තේරෙනවද? නමුත් අපි නොහිතන විදියට වැඩි දියුණු වෙන්න පුළුවන්. අපි තුන් මෝටර රථයක් කියලා ඔටෝ ඩ්‍රයිව් සිස්ටම් එක දැම්මොත් අපි මෝටර නැග්ගා බෙල්ට් එක දාගත්තා ඩෙස්ටිනේෂන් එක අපි ගමනාන්තේ දුන්නා අපි යතුරු පුවරත් වෙන කරලා අපිට යන්න ඕන වේගය කිව්වා පැයට කිලෝමීටර් 200යි යන්න ඕන රූට් එක තීරණය කරා නෝමල් වේද නැත්නම් හයි වේද තීරණය කරලා අපි නිදා ගන්නවා වාහනේ අරගෙන යනවා වාහනේදී වාහනේ අයින් කරනවා බ්‍රේක් කරනකොට බ්‍රේක් ඔක්කොම ඔටෝ ඩ්‍රයිව් හොඳයිනේ හරිම කෝල් අපි වාහනයක් අරන් යද්දී දරුවෝ අපිට හරි රිස්ක් එකක්නේ දැන් විශේෂම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100ක් 150ක් ඩ්‍රයිව් කරද්දී හරිම රිස්ක් එකක්නේ ඔළුව වෙහෙසයිනේ වාහනේ බහැලා අපිට විනාඩි ගාණක් කරනවා අපි ප්‍රകൃතිමත් තත්ත්වයට එන්නේ ඒ නිතරම අපේ ඔළුව ක්‍රියාකාරී අතපය ක්‍රියාකාරී නමුත් ඔටෝ ඩ්‍රයිව් වල අපි නිදා ගන්නවා හරිම සපයිනේ ඒක තමයි විභව නිෂ්පාදිත කියන්නේ එහෙම නැත්නම් අනාගතය අපි තුමු මෙහෙම මෝටර රථයක් හදනවා ඒ මෝටර රථය අපි තුමු අපි ඉදිරියට යනකොට ඉදිරියේ ගම් වතුර ගාලා පාර කිලෝමීටර් ගාණක්
වැහිලා යන්න බෑ. අඩි 7ක් 8ක් 10ක් උසර වතුර යන්නම බෑනේ. ආපහු හැරලා එන්න ඕන. නැත්නම් අපි ගම් වතුර බැසෙනකන් කොහෙර කූඩ අරන් ගහගෙන ඉන්න ඕනේ. අපේ කාලේ නාස්ති වෙනවා. එහෙමනම් ඒ මෝටරට එක්තරා බටන් එකක් තියෙනවා. ඒ බටන් එකේ බුවම් පස්සේ මොකද වෙන්නේ? අහස් යාත්‍රාවක් ඇගුඩ යනවා. එහෙනම් ගම් වතුර මග හරින්න කිලෝමීටර් 10ක් විතර උඩින් යන්න පුළුවන්. 10ක් යනකොට අපි දන්නවා ගම් වතුර නැහැ. එහෙනම් බටනේ ප්‍රෙස් කරා උඩින් ගිය අහස් යාත්‍රාවක් වගේ ආයි ගම් වතුර නැතුණන් පස්සේ පහත් කරා. ඒ වගේ වාහනයක් આવත් අපි ගන්නේ නැද්ද? කෝකටත් අයිලේ හොඳයිනේ. අන්න ඒ වගේ දියුණු වෙන්න බැරිද? පුළුවන්. ඒවා අරුමයක් නෙවෙයිනේ. ඒක තමයි විභව නිෂ්පාදනය කියන්නේ. ඕක තමයි පිළිවෙල. මොනවද? මුල් එක හරපතිලාභ A, ඊට පස්සේ මූලික එක C, ඊට පස්සේ අපේක්ෂිත D, ඊට පස්සේ වැඩි දියුණු කළ එක B, ඊට පස්සේ එහෙනම් එන්න ඕනේ AC DBE AC AC මේ තියෙන ඒ දෙකක්ද තියෙන්නේ. ඔය එකත් A B වෙන්න බෑ. AC DBE එහෙනම් උත්තරේ 2. දැන් ඒකත් බලන්න ඒක හරියටම තමන් ඒ ඉගෙනගත්ත විෂය පතේ හරියටම ඔළුවේ නැත්තම් මේක සිලෙක්ට් කරන්න බෑ. තේරුණාද? උත්තරේ 2. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ව්‍යාපාර ආයතනයක් විසින් ඉටු කරන ලද ප්‍රවර්ධන කාර්යයන් කිහිපයක් පහත් දැක්කේ. ප්‍රවර්ධනය කියද්දිම ඔබට ඔළුවට එන්න ඕනේ මේ අහන්නේ පාඩම් මේකක අලෙවිකරණය. හරිද? අලෙවිකරණය අපි කතා කරා අලෙවිකරණය හදවත බඳු පාඩම් පරිචිත කීපයක් ඒ මොනවද? 4 P's අලෙවිකරණ සම්පාතේ. product price place promotion. ඒකේනේ ප්‍රශ්න අහන්නේ වර්තමානයේ. එහෙනම් ඒකේ product price place හතරවෙනි එක මොකක්ද? promotion කියන එක මෙහාන ප්‍රවර්ධනය. ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ලබා දීලා දැනුවත් කරලා ඔවුන් මිලදී ගන්න පෙළඹවීම තමයි ප්‍රවර්ධනය කියන්නේ. ඔවුන් මිලදී ගන්න පෙළඹවීම තමයි ප්‍රවර්ධනය කියන්නේ. තේරුණාද? එහෙමනම් ව්‍යාපාර ආයතනයක් විසින් ඉටු කරන ලද ප්‍රවර්ධන කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. මොකක්ද අහන්නේ? අපි මුලින්ම මේ හඳුන්වා දීමේ පරිච්ඡේදයේ කියවුවාම මේක කියවන්න පතේ මොකද කාලනාස්ති වෙනවා. අපි බලමු ඊට පස්සේ මොකද්ද ක්වෙස්චන් එක. මොකක්ද අහන ගැටලුව ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ? අපට විසිකරන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ අපි අපේ කරගත්තම ප්‍රශ්නේ හඳුනගත්තම අපිට මේක කියවද්දි උත්තරේ කෙලින්ම ගුණ කරන්න පුළුවන්. කාලය අඩු වෙනවා. ඒකට මේකට ගත කරන කාලය අඩු වෙනවා. කාල කළමනාකරණය අවශ්‍ය වෙන එක. අහන්නේ ඊට දෑතුරෙන් විකුණුම් ප්‍රවර්ධනයේ සඳහා පමණක් අදාළ කාර්යයන් ඇතුළත් වරණය කුමක්ද? විකුණුම් ප්‍රවර්ධනය සඳහා පමණක්. මතකද දැන් මුළු ප්‍රවර්ධනයේම දැන් උළුට එන්න ඕනේ. නැත්නම් මේක වර්ධනය කරගන්න. ප්‍රවර්ධනය අපි අවස්ථා කීපයක් කරානේ. ප්‍රචාරණය, ඍජු අලෙවිකරණය, ඒ වගේම පෞද්ගලික අලෙවිය, මහජන සම්බන්ධතා සහ විකුණුම් ප්‍රවර්ධනය. අපි ඔය කීපයක් කරානේ. අනිත් සියල්ලම දැන් ප්‍රචාරණය කියන එක දිගු කාලීනයි. රූපවාහිනී වේවා, පුවත්පතක වේවා, සමාජ ජාල තුල YouTube, Instagram වැනි සමාජ ජාල තුල වෙන්න පුළුවන්. දැන්වීමක් පළ කරොත් අපිට ඒක මතක රැඳීම දිගු කාලීනයි. තේරුණාද? පෞද්ගලික අලෙවිය. ඒ කියන්නේ පාරිභෝගිකයන් වෙත ප්‍රවේශ වෙලා භාණ්ඩවල නියදී සාම්පල් හඳුන්වලා දීලා ඒ භාණ්ඩවල වාසිදායක තත්වයන් ක්‍රියාකාරීත්වයේ කල්පැවැත්ම භාවිතයේ පහසුව නඩත්තු කිරීම පහසුව වැනි වාසිදායක තත්වයන් අවබෝධ කර දීලා මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. පෙළඹවලා ඒගොල්ලන්ගෙන් ඉල්ලුමක් આવොත් වහාම අලෙවි කරනවා. වැඩ දෙකක් කරනවා. එකක් පෙළඹවීම ප්‍රවර්ධනය, අනිත් එක විකිණීම. පෞද්ගලික අලෙවි. ඒකත් දිගු කාලීනයි නේද? දැන් ඔබේ නිවසට ඔය වගේ ඇවිල්ලා හඳුන්වා දීමක් කරලා සමහර ඔබේ අම්මලා තාත්තලා මුලින් විරුද්ධුණ පස්සේ කමක් නැහැ මේක ගත්තේ නැත්නම් මං කියන එක පොඩ්ඩක් අහුම්කම් දෙන්නකෝ. තේරුම් ගත්තොත් මට ඒ ඇති කියලා මෙයා විනාඩි 15ක් 20ක් කියලා අවසානයේ අම්මලා තාත්තලා විරුද්ධ වුණාට මිලදී ගන්නේ නැද්ද? මිලදී ගන්නවා. ඒක අපට සදාකාලික මතක තියෙන්නේ නැද්ද? මතක තියෙනවා. දිගු කාලීන. ඒකම දිගු කාලීනයි. එහෙමනම් පාරිභෝගිකයන් මිලදී ගන්න පොළඹවන දිගු කාලීන උපාය මාර්ග නෙවෙයි. ඒ දිගුකල් උපාය මාර්ගවලට නොවැටෙන සියලුම කෙටි කාලීන ප්‍රවර්ධන උපාය මාර්ග. සියලුම කෙටි කාලීන ප්‍රවර්ධන උපාය මාර්ග තමයි මොකද්ද? සේල්ස් ප්‍රොමෝෂන් කියන්නේ විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ.
අන්න එහෙම මතක තියාගන්න ඕන. මේ සියල්ල මොනවද? කෙටි කාලීනයි. කෙටිකල් ප්‍රවර්ධන ක්‍රම. තේරුණාද? එනම් ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, ඍජු අලෙවිකරණය, මහජන සම්බන්ධතා වැනි දිගුකාලීන ප්‍රවර්ධන ක්‍රමවලට නොවැටෙන අනෙකුත් සියලුම කෙටිකාලීන ප්‍රවර්ධන ක්‍රම අපි නම් කරන විකුණුම් ප්‍රවර්ධනය කියලා. එහෙනම් අහන්නේ විකුණුම් ප්‍රවර්ධනය සඳහා පමණක් අදාළ කාර්යන තුල ත්වරණය. බලමු දැන්නේ නිෂ්පාදිත පිළිබඳ විස්තර සැපයීම, ලොතරැයි ක්‍රම හඳුන්වා දීම, මිල අඩු කිරීම, ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය ලබා දීම, නිෂ්පාදන සාම්පල් ලබා දීම, වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීම, මිල වට්ටම් හඳුන්වා දීම. මේක දෙකයි අයින් කරන්න පුළුවන්. හතරක්ම අපිට ගන්න පුළුවන්. කෙටි කල් ඒව. නිෂ්පාදිත පිළිබඳ විස්තර සැපයීම. මොකද කියන්නේ? ඒක නිෂ්පාදිත පිළිබඳ විස්තර අපට සපයනවා නම් සමහරට අපිට ඒක දිගු කාලයේ මතකේ තියෙන්නත් පුළුවන්, කෙටි කාලයේ මතකේ තියෙන්නත් පුළුවන්. ඒක දෙපැත්තටම ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් තියමුකෝ අපි. ලොතරැයි ක්‍රම හඳුන්වා දීම අනිවාර්යයෙන්ම කෙටි කාලීන. ලොතරැයි ක්‍රම හඳුන්වා දීම කෙටි කාලීන. මොකද භාණ්ඩයක් ගන්නකොට ලොතරැයක් තියෙනවා නම් අපි ගන්නවා. ඒක අයින් කරන් පස්සේ අපි භාණ්ඩ ගන්නෑ. කෙටි කාලීන. කෙටි කාලේ අපි ඉල්ලුම නැවත අඩු කර ගන්නවා. අපි හිතමු ලංකාවේ තිබුණු අතීතේ එක එක බීම වර්ග නිෂ්පාදනය කරන ආයතන මූඩිය කියලා පස්සේ මූඩියේ තියෙනවා එක එක අපි තුමු මෝටර් සයිකලයක කොටස්. ඒ කොටස් එකතු කරලා මෝටර් සයිකලයක අංග ඔක්කොම එකතු කරන් පස්සේ මෝටර් බයික් එකක් දෙනවා. අපි ඒ සදා මේ බීම වර්ග පාවිච්චි කරනවා. ඒක නැමෙතුම් පස්සේ එකෙන් අයින් වෙනවා. කෙටි කාලීනයි. එහෙනම් ඒක ගන්න පුළුවන්. පැහැදිලිවම. ඒක කෙටි කාල එකක්. බී කෙනෙක් ගන්න පුළුවන්. මිල අඩු කිරීම. මොකද කියන්නේ? ඔය එකත් ගන්න බැරිම නැහැ. මිල අඩු කිරීමත් මෙහෙමනේ. මිල අඩු කරාම අපි ගන්නවා. මිල වැඩි කරාම ආයි ගන්නෙ නැහැ. ඒකත් කෙටි කාලෙ ගන්න පුළුවන්. ශිෂ්‍යත්ව සදා අනුග්‍රහය ලබා දීම. මොකද කියන්නේ? ශිෂ්‍යත්වයන් සදා අනුග්‍රහය. දැන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. මුළු ගානම හෝ අර්ධයක් ලක්ෂ ගානක ශිෂ්‍යත්වයකට භාගයක්ම දායක වෙනවා. ජීවිත අමතක වෙන්නේ නැහැ. ඒව දිගු කාලීනේ. ඒතර ඒව ගන්න අමාරුයි. ඒ වගේම නිෂ්පාදන සාම්පල් ලබා දීම. ඔව් නිෂ්පාදනයේ සාම්පල් නිකන් නොමිල ලබා දෙනවා. අපි ඒක දුන්නම අපි ඒක පාවිච්චි කරනවා. ඒ සාම්පල් එක ගත්ත මේක හොඳයි කියලා දෙනවා අපි තව ඉල්ලනවා. හැබැයි සාම්පල් දීම නැවැත්තුවම ගන්නෑ. ඒකත් බොහොලට කෙටි කාලින එතකොට. වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීම. වෙළඳ ප්‍රදර්ශනයක් කියවම ටිකක් මතක වැඩි නේද? ප්‍රදර්ශනයක් කොහොමද දින ගානක් ඒ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විවිධ සැනකෙලියක් ආකාරයට පැවැත්වෙනවා. විවිධ සංගීත සංදර්ශන පවත්වනවා. විවිධ සංස්කෘතික සංදර්ශන පවත්වනවා. ආහාර පාන සපයන විවිධ භෝජනාගාර පහසුකම් තියෙනවා. විවිධාකාරයේ ආහාර පාන ගන්න. කොටිම අපි කියන්නේ ෆන් එකක් ගන්නවා කියලා තෘප්තිමත් වෙන්න පුළුවන්. සතුරු වෙන්න පුළුවන් තැන. අපේ සැනකෙලිය හා මුසු වෙළඳ ප්‍රදර්ශනය අපට අමතක වෙන්නේ නැහැ නේ. දිගු කාලීන. එහෙනම් ඒක ගන්නත් බෑ. මිල වට්ටම් හඳුන්වා දීම. මිල වට්ටම් හඳුන්වා දීම. ඔව්. වට්ටම් කියන එක සෑමදාම දෙන්නේ නැහැ නේ. කාලයක් දෙනවා. වට්ටම් දෙද්දි ගන්නවා අන්න ඉල්ලුම වැඩි වෙනවා. වට්ටම් දුන්නේ නැත්නම් මොකද කරන්නේ? අපි ඉල්ලුම අඩු කරනවා. ඒකත් දිගු කාල නැහැ කෙටි කාලීන. එහෙනම් ඒකත් හරි. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ BC EG. BCEG. BCEG තියෙනවද? තියෙනවා. උත්තරේ 3. තේරුණාද? එහෙනම් දිගු කාලීන ප්‍රවර්ධන ක්‍රමවලට අමතරව ලබා ගන්න පුළුවන් කෙටි කාලීන ප්‍රවර්ධන ක්‍රමවල එකතුව තමයි විකුණුම් ප්‍රවර්ධනය කියලා කියන්නේ. පැහැදිලිනේ? උත්තරේ මොකද්ද? 3. හරි මේකත් පරිස්සමෙන් තෝරන්න නැත්නම් මේකත් පැටලෙනවා. දැන් ඔය වෙළඳ ප්‍රදර්ශන කියන එක සමහරට දෙන්න පුළුවන් ප්‍රදර්ශනයක් තිබුණු නිසා අපි ඒ කාලට ගන්නව නැත්නම් ගන්නෙ නැහැ. ප්‍රදර්ශනය අපිට විවිධ දිගු ඒ කියන්නේ දින 7ක් විතර තියෙනවා. විවිධ සංදර්ශන පවත්වනවා. විශේෂම සංගීත සංදර්ශන. අපි ඒවට කැමතියිනේ. තේරෙනවද? සංස්කෘතික අංග තියෙනවා. එක එක දවස්වල එක එක මොනවද හෝටල් මගින් භෝජනාගාර සේවා සපයනවා. අපි අර චේන්ජ් එකකට ගිහලා සංගීතයක් බලලා කැම ටිකක් කාලා නේ එහෙමනේ. ඒව දිගු කාලේ දේවල්. කෙටි කාලේ නෑ. දැන් එහෙම
මේක සමහර කෙටි කාල කියලා වැටෙන ටිකක් උනන්දුවෙන් කල්පනාවෙන් බලන්න ඕනේ. නැත්තම් කෙටි කාලීන කියලාත් උලුට වැටෙන්න පුළුවන්. ඒ වුණොත් මේ උත්තරේ මාරු වෙනවා. තේරුණාද? අනික ශිෂ්‍යත්ව කියන එක ඒක නම් පැහැදිලිනේ දිගු කාලීනනේ. ශිෂ්‍යත්වයෙන් අපිට ඉගෙන ගන්න ආධාරයක් කරොත් අපේ ජීවිත කාලයට අමතක වෙන්නේ නැහැ. ඒක කෙටි කාල වෙන්නෙම නැහැ. තේරුණාද? නිෂ්පාදිත පිළිබඳ විස්තර සැපීමත් එහෙමයි. ඒකත් ගොඩක් වෙලාවට විස්තර දුන්නොත් අපි දන්නවා නිවැරදි භාණ්ඩේ මොකද්ද? අපි මිලදී ගත යුත්තේ මොකද්ද? මැෂින් එකක් කියමුකෝ. අපි නිවැරදි මැෂින් එකක් ගත්තේ අපට හරියට විස්තර දීපු නිසා බොරු කළේ නෑ. අපට ජීවිත කාලෙට මතකයි. අපි දන්නටත් කියනවා දිගු කාලින දේවල්. මේ කියන්නේ කෙටි කාලේ වෙනස් වෙන දේවල්. විකුණු ප්‍රවර්ධනය කියන්නේ නේද? උත්තරේ 3. පැහැදිලිවම 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. සේවක ප්‍රවාසීතාවය කියවන්න ටිකක් අමාරුයිනේ. ප්‍රවාසීතාවය. ඔව්. මේක සිංහලෙන් එනවා පේපර් වල ඇවිල්ලා තියෙන අත්‍තරම දැන් මෑත කාලේ ප්‍රවාසීතාවය කියලා. නමුත් ඕක සිංහලෙන් ගොඩක් විවහාර කරන්නේ ප්‍රවේශීතාවය කියලා. සේවක ප්‍රවේශීතාවය. ප්‍රවේශීතාවය තමයි සිංහලෙන් දැන් මේක මෑත කාලේ ඉස්සරහට වෙනස් කරලා තියෙන්නේ ප්‍රවාසීතාවය කියලා. එහෙමනේ සිංහල අකුරුත් වෙනස් කරනවානේ. දැන් ෆ කියන එකට කලින් අකුරක් තිබුණේ නැහනේ. අපි පයන්න දාලා F අකුර දානවා. තාමත් ඒ විවහාර තියෙනවා. ලියන්න පුළුවන් වැරදි නෑ. දැන් ඒකට වෙනම අකුරක් ආවනේ මතකනේ ෆ කියන එක. ඒ වගේ ප්‍රවේශීතාවය තමයි ප්‍රවාසීතාවය උනේ. ප්‍රවාසීතාවය ටිකක් කියවන්න අමාරුයි. මේ කොහමද සේවක ප්‍රවේශීතාවය කියලා කියන්නේ personal absenteeism කියන එක ඉංග්‍රීසියෙන් absenteeism කියන concept එකේ translation එක. ඒ කියන්නේ මොකද? සේවකයින් සේවයට වාර්තා නොකිරීම. නැත්නම් සේවකයින් වැඩට පැමිණීම දුර්වල වීම. නිතර නිවාඩු ගන්නව නෝපේ යනවා. එක්ක සේවකෝ වැඩට ආවත් වැඩ කරන්නේ. මුළු ගැනලා ඉන්න හැංගිලා ඉන්නවා. කොහොමාරි රාජකාරීන් බැහැරවීම. රාජකාරීන් බැහැරවීම තමයි ප්‍රවේශීතාවය කියන්නේ. තේරෙනවනේ? එතකොට මොකක්ද උත්තරේ? රාජකාරී සදා වාර්තා නොකිරීම. අන්න ඒක තමයි මම හිතන උත්තරේ. ඔව් වාර්තා නොකිරීම. බොහෝ විට මේක හරි. ඒ නිසා අපි ඊළඟ උත්තර අතර කියවනවද? අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. මීට වඩා හොඳ උත්තරයක් තියෙන්න පුළුවන්. සංවිධානයේ හැර යාමයි නෑ. ආයතන හැර යාම නෙවෙයි. ඒ ලේබර් ටර්න් ඕවර් එකේ ශ්‍රම පිරිවැටුම. ඒක වැරදි. රාජකාරී නිවාඩු ලබා ගැනීමයි. ඒකත් ගන්න බෑනේ. රාජකාරී නිවාඩුත් අරගෙන අපි දුමු නෝපේ ලියු වෙන කියලා ඔන්න ටිකක් හිතන්න පුළුවන්. මෙයා දැන් සේවයට වාර්තා කරන්නේ නැහැ කියලානේ. දැන් මෙතන රාජකාරී නිවාඩු ගන්න අයිතියක් තියෙනවනේ. අර ගන්නවා අපි අද නිවාඩු හෙට වැටෙනවා. ඒක ගන්නත් බෑ. හිමිකම් ඇති නිවාඩු ලබා ගැනීම. ඒත් ඉතින් අරකමනේ මේකමනේ පියන් දෙක මේකයි. ඒකත් ගන්න බෑ. උපදේශ පිළිනො ගැනීම. ඒක වෙනම කතාවක්. ඒ වෙල විනය කඩ කිරීම. වැඩට එනවා. සුපරීක්ෂකයන්ගේ කළමනාකර උපදෙස් පිළිගන්නේ නැහැ. තමන්ගේ මතය අනුව වැඩ කරනවා. එතකොට ඒක විනය සම්බන්ධ ප්‍රශ්නයක්. එහෙනම් උත්තරේ මොකද්ද? පළවෙනි එකම තමයි. ඒක ලේසි. උත්තරේ 1. උත්තරේ 1. ඊළඟ ප්‍රශ්නේ. රැකියාස්ත පුහුණුව යන්නට අයත් නොවන්නේ කුමද? අහන්නේ අයත් නොවන්නේ කොහොමද? අයත් වන එක නෙවෙයි. රැකියාස්ත පුහුණුව. නැත්තම් රැකියාව තුලින් පුහුණුව කියන්නේ මේකමයි. රැකියාව තුලින් පුහුණුව. රැකියාව තුලින් පුහුණුව. රැකියාව තුලින් පුහුණුව. on the job training කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ on the job training off the job training ක්‍රම දෙකයි තියෙන්නේ. රැකියාව තුලින් පුහුණුව, රැකියාවට බාහිරින් පුහුණුව. ඒ කියන්නේ කිසියම් නවක සේවකයෙක් රැකියාවකට බඳවාගෙන එයාව කෙලින්ම තනතුරේ පිහිටුවලා තනතුරේ වැඩ බාර දීලා ජ්‍යෙෂ්ඨයන්ගේ මඟ පෙන්වීම යටතේ අධීක්ෂණ යටතේ වැඩ කරන්න දෙන පුහුණුකුත් ලබා දෙන දෙකම එකට කරනවා. ඒ කියන්නේ එක ගලෙන් කුරුළු දෙන්නෙක් මරනවා. රැකියාවේ රාජකාරියත් ඉෂ්ට කරගන්නවා පුහුණුවක් දෙනවා. ඒක තමයි රැකියාස්ත පුහුණුව කියන්නේ. off the job training කියන්නේ කෙලින්ම රැකියාවේ වගකීම් බාර දෙන්නේ නැහැ. ආයතනයේම පුහුණු අංශයක් වෙන්න පුළුවන්. බාහිර පුහුණු අංශයකට යවලා පුහුණුවක් ලබා දෙන එක. මේ කියන්නේ රැකියාස්ත පුහුණුව. on the job training. අයත් නොවන එක. ආධුනිකත්ව පුහුණුව. අපි මේකට කියනවා apprentice training කියලා. ආධුනිකත්ව පුහුණුව. තේරුණාද? මේ කියන්නේ වසරකට එක්ක දෙකකට ඇතැම් විට 3ක් ඇතැම් විට 4ක් ගන්නව ආධුනිකෙක් වශයෙන්. විශේෂයෙන්ම කාර්මිකයා නැත්නම් මෝටර් මෙකැනික්, එහෙම නැත්නම් පේන්ට් පින්තාරුකරු, එහෙම නැත්නම් වෙල්ඩ්
වැද්දුම්කරු වැනි කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රයේ තනතුරු වලට ගන්නවා ආධුනික වශයෙන්. කියන්නේ කොන්ට්‍රැක්ට් බේසික් ගන්න. අරගෙන පුහුණුවක් දෙනවා. පුහුණුව දෙන කොහොමද වැඩ කරනවා? ඒත් ඒගොල්ලෝත් වැඩ කරනවා. ඔබ අනන්ත දැකලා ඇති. ඔබේ නගරවල පවා සමහරට ඔබ අපි හිතමු ඔය කම්පියුටර් ග්‍රැෆික් එහෙම කරන තැනක සමහර කම්පියුටර් ග්‍රැෆික් වැඩ කරනවා. අපි හිතන්නේ පඩියට කියලා. ඔන්න අවුරුද්දක් විතර යනකොට අලුත් කෙනෙක් ඇවිල්ලා අරය නැහැ. අහලා බලන්න. ඒ කොහෙන්ද? සමහරට ඒ කම්පැනි එකෙන් එපු අය. තේරුණාද? ඒ වගේ ආධුනිකත්ව පුහුණුවේදී අපි ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන තනතුරේ වැඩ කරන ගමන් පුහුණුව ලබා දෙනවා. ඒතර ඒක මොකද්ද? රැකියාස්ත පුහුණුවක් තමයි. අහන්නේ අයත් නොනේ රැකියාස්ත පුහුණුවක් නොවන එක අහන්නේ. ඒතර මේකත් ඔන් ද ජොබ් ට්‍රේනින් වලට ගන්න පුළුවන්. අනික රැකියා භ්‍රමණය ජොබ් රොටේෂන්. ඒ කියන්නේ කාලෙන් කාලට එක එක තනතුරු මාරු කරනවා. බැංකුවල කරන්නේ කැෂියර් වශයෙන් මාස ගාණක් වැඩ කරනවා. ඊට පස්සේ දානවා පෝලින් එකට, උගස් සංසයට. ඊට පස්සේ දානවා ලෝන් ඩිපාර්ට්මන්ට් ණයංශයට. තේරෙනවද? ඊට පස්සේ දානවා සැලසුම් අංශයට. කොහොමනේ? ඒතර ඒකට එයාට එක එක ශ්‍රේෂ්ඨවල පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා තමයි බැංකුවල අවුරුදු කීපයක් වැඩ කරාම ඕනම සේවකයෙකුට බැංකු කළමනාකරන දුහුරේ බාර ගන්න පුළුවන්. දැන් මම දන්න අපේ ගම්පලාතේ මල්ලි කෙනෙක් හිටියා අපේ මේ කොළඹ අපේට ළඟම නගරේ HNB එකේ සාමාන්‍ය ලිපිකරුවෙක් වශයෙන්. ඒ ඉන්නගමුණුත් එයා එක එක රැකියාවල මාරු කළා. අවුරුදු දෙකක් විතර යනකොට මෙයා නැහැ. අහම්බෙන් මට ඔය කාවොෂ් සෙන්ටර් එකකදී හම්බ වුණා. මම අහනවා අඳුරන්න පුළුවන්ද කියලා බැලුවට මෙයා. මං කොහොනේ මට අඳුරන්න බැරුණා කියලා. පරිවිසර මං ගොඩ කොහෙද ඉන්නේ? මං දැන් එහෙ නැස මං දැන් අස්වල් බ්‍රාන්ච් එකේ මැනේජර් කිව්වා. මං ඩිම්මුණා. කියන්නේ මම අවුරුදු 6ක් 7ක් විතර මං දැකපු කෙනා වෙන්න පුළුවන්. මොකද එයාට බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නියමිත අනුමත විභාග සමත් වෙලා තියෙනවා. මොකද එයා රැකියා භ්‍රමණය වෙනවනේ. එයා හැම සෙක්ෂන් එකම දර ගන්නවා. එහෙනම් ඒකත් අභ්‍යන්තර එකක් නේ. රැකියාස්ත පුහුණුවක් තමයි. අහන්නේ නොවන එක. එහෙනම් නොවන එක නෙවෙයි. මේ දෙකම හරි. ඊළඟට සීමා වාසික පුහුණුව ඒකත් හරි. නේ? ඉන්ටර්න්ෂිප් කියන එක. දැන් ඔය රජයේ වෛද්‍යවරුන් තියෙන වෛද්‍ය විද්‍යාලයෙන් අවුට් වුණාන් පස්සේ කෙලින්ම වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරන්න දෙනවා. ජේෂ්ඨ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රැකියාව දීලා තියෙනවා. ඒ කාලය තුල ඒ ජේෂ්ඨ වෛද්‍යවරුන්ගේ සෙවණේ එයාලගේ උපදෙස් අනුව එයාලගෙන් අවවාද අරගෙන තේරුණාද? උපදෙස් අරගෙන ප්‍රතිකාර කරන්න පුරුදු වෙන්න. පුරුදු වෙන්නේ නැතුනොත් ඒගොල්ලෝ රාජකාරියට කලේ නැත්තම් හරියට වැඩට එන්නේ නැහැ. ජේෂ්ඨ වෛද්‍යරු කියන දේ අහන්නේ නැත්තම් මොකද වෙන්නේ? අන්න ඒගොල්ලන්ගේ එතනින්ම ඒගොල්ලන්ගේ වෛද්‍ය වෘත්තිය අවසන් වෙන්න පුළුවන්. එහෙම නැතු ඒ ඉන්ටර්න්ෂිප් එක අවුරුද්ද හෝ දෙකද සාර්ථක වුණෙම කරොත් එහෙම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ස්ථිර ඒ රැකියාවම ස්ථිර වෙන්න පුළුවන්. හරිද? ඒකත් රැකියාස්ත තමයි. ඔන් ද ජොබ් ට්‍රේනින් තමයි ඒකත් හරි. සමාකරණය. මේ සමාකරණය කියන්නේ ආකෘති පුහුණුව කියන එකම තමයි. ආකෘති පුහුණුව. මේ වචනේ ලේසි නේද? සමාකරණ කොහොම නිකන් සමාව දෙනවා වගේනේ නේද? සමාව දීමක් නෙවෙයි ආකෘති පුහුණුව. මොඩල් ට්‍රේනින් වලට කියන තව නමක් තමයි සමාකරණය කියන්නේ. ඒ කියන්නේ මේකෙදි වින්දරුවනේ වෙනම ආකෘතිමය පරිසරයක් හදලා ඒ ආකෘතිමය පරිසරය තුල පුහුණුවක් ලබා දීම. දැන් අපි තුමු කොමාන්ඩෝ බටේ ඉන්නේ යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බටයන්ට පුහුණුව දෙන්නේ කොහොමද? කෙලින්ම වනගත ප්‍රදේශයක යුද පිටියක් මවනවා. බංකස් හදලා කම්බියටවල් දාලා සතුරු හමුදාවක් වශයෙන් කොටසක් වෙන් කරලා තේරෙන රබර් බුලට්ස් වලින් ඒකට වෙඩි තියාගෙන දීලා කෙලින්ම යුද්ධයක් මවනවා. ඒ මවන ලද යුද්ධය තුල තමයි පුහුණුව ලබා දෙන්නේ. අන්න සමාකරණය තාකුතු පුහුණුව. ලොකු විදමක් දානවා. ඒතොර ඒ කෙලින්ම එක බාහිරව කරන දෙයක්. රැකියාස්ත ගන්න නෙවෙයිනේ. ඊළඟට අපි ගත්තොත් පයිලට් කෙනෙක් ගුවන් යානා නියමුවෙක්. ගුවන් නියමුවෙකුට පුළුවන්ද නිකන් පොළවේ තියෙන පොළවේ සවි කරපු ගුවන් යානයකට නගලා එක තැන තියෙන පුහුණුවක් දෙන්න පුළුවන් බෑ. මේක ධාවනය කරන්න එපා, පියාසර කරන්න එපා. ඒ නිසා වෙනම පුහුණු කරන්න කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට උපරිම 4 දෙනෙකුට වගේ ගමන් කරන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යාන හදලා තියෙනවා. පුහුණු ගුවන් යාන. ඒ පුහුණු ගුවන් යානයක් අරගෙන ගිහලා උඩට අරගෙන ගිහිල්ලාම ට්‍රේනින් එක දෙන්න ඕනේ. එහෙනම් ඒකත් සමාකරණය ආකෘති පුහුණුවක්. ඒතර ඒව රැකියාවෙන් බාහිරව යන්නේ. තේරෙනවද?
ඒක හරි එතකොට. එහෙනම් මේක රැකියාස්ත පුහුණුවට අයිති නැහැ. එහෙනම් ඒක තමයි උත්තරේ. ඊළඟට මේක තමයි උත්තරේ 4. භූමිකාරංගනය. මොකද්ද මේ භූමිකාරංගනය කියන්නේ? භූමිකාරංගනය කියන්නේ රෝල් මොඩල් කියන එක. රෝල් ට්‍රේනින් කියන එක. ඒ කියන්නේ අලුතෙන් සේවකයන් බඳවගෙන ඒගොල්ලන්ට එක එක තනතුරු වල වැඩ කරන්න දෙනවා. ජේෂ්ඨයින් ඒගොල්ලෝ වැඩ කරන හැටි බලාගෙන ඉන්නවා, නිරීක්ෂණය කරනවා. අඩුපාඩු දැක්කම අඩුපාඩු හදන්න උපදෙස් දීලා අඩුපාඩු නිවැරදි කරනවා. උදාහරණයක් වශයෙන් ඔබ යන්නේ කළමනාකරුවෙක් වශයෙන් වැඩ කරන්න කියන්නකෝ. මැනේජ්මන්ට් ට්‍රේනින් යන්නේ. කළමනාකරන පුහුණුකරුවෙක් වශයෙන් ගියාම ඔබට මාස 3ක් විතර මාසයක් විතර වැඩ කරන්න දෙනවා මාකටිං මැනේජර් පෝස්ට් එක. කෙලින්ම පෝස්ට් එක දෙනවා. ඔබ වැඩ කරනවා, වරද්දනවා කියලා දෙනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබට දෙනවා ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එක වැඩ කරන්න. තේරෙනවද? වැඩ කරන හැටි බලන් ඉන්නව අරගොල්ලෝ. ඒක තමයි භූමිකාරංගනය කියන්නේ. ඒක ඕක මොකද්ද? ඕකත් රැකියාස්ත පුහුණුවක්නේ. එහෙනම් ඕකත් හරි කියලා ගත්තොත් හරිම උත්තරේ මේකනේ. මොකද්ද? 4 වෙනි උත්තරේනේ. නමුත් මේ අවුරුද්දේ මේකත් අවුල් සාගත ප්‍රශ්නයක් කළා. පේපාගුලදී. තේරෙනවද? මේ අවුරුද්දේදී මේ දෙකටම ලකුණු දුන්නා. එහෙම දෙන්නේ නැහැ. කියන්නේ මේ ප්‍රශ්නේ දෝෂයක් ඇති වුණා. ඒ දෝෂේ වහගන්න මොකද කරේ? මේ දෙකටම ලකුණු දුන්නා. ඒ කියන්නේ සමාකරණය අනිවාර්යයෙන්ම හරිනේ. සමාකරණය කියන්නේ කෙලින්ම රැකියාව තුලින් කරන එක. රැකියාවට බාහිරින් ලබා දෙන පුහුණුවක්නේ. කෙලින්ම ආකෘති. ඒ කියන්නේ පුහුණු පරිසරයක් හදලා කරන එකනේ. ඒක පැහැදිලිවම හරි. කිසි ගැටලුවක් නැහැ. දැන් මටත් මේක ගැටලුවක්. මේ භූමිකාරංගනය. බොහෝ විට භූමිකාරංගනයත් රැකියාස්ත තමයි. රැකියාස්ත තමයි. තේරෙනවද? තර්කයක් තියෙනවා රැකියාස්ත කියලා. හේතුව ඔබ මැනේජ්මන්ට් ට්‍රේනින් ගියාම මාස 2ක් ඔබට දෙනවා මාකටිං මැනේජර් පෝස්ට් එක වැඩ කරන්න. ජේෂ්ඨෝ ඔබේ වැඩ නිරීක්ෂණය කරනවා. වරද්දාදී නිවැරදි කරනවා. ඊළඟ මාස 2 ප්‍රොඩක්ෂන් මැනේජර්. ඊළඟ මාස 2 ස්ටෝර්ස් මැනේජර්. ඉතින් හරිය රැකියාස්තනේ. නැත්තම් ඒකත් අර රැකියා භ්‍රමණය වගේ මේකක්. රැකියා භ්‍රමණය අපි දැන් ගත්තේ රැකියාස්ත කියලා නේ. මේක රැකියාස්තනේ. අන්නේ තර්කෙ මත. නමුත් මේක රැකියාස්ත නෙවෙයි, රැකියා භ්‍රමණය නෙවෙයි. තේරෙනවද? දැන් මෙතනදි වෙන්නේ මේ භූමිකාරංගනයේදී එක එක තනතුරු වලට මාරු කරනවා. ඒතර රැකියා භ්‍රමණය වගේ එහෙම රැකියාස්ත. එහෙම නොවන්නේ මේකෙදි සමහර වෙලාවට මේ භූමිකාව බාහිර ආයතනයක අපි හිතමු වෙනම ඒගොල්ලන්ගේ පුහුණු අංශයක් තියෙනවා. පුහුණු අංශය තමයි කරන්නේ. ඒක රැකියාවේ බාහිරව තියෙන. ඒ නිසා මේකේ දෙපැත්තටම දෝලණය වෙනවා. ඒ නිසා දෝ කොහෙද මේකටත් ලකුණු දුන්නා. මේ දෙකටම ලකුණු. මෙන්න මේකත් උත්තරය වශයෙන් අපේක්ෂා කළා. මේකත් උත්තරය වශයෙන් අපේක්ෂා කළා. එහෙනම් 4 හෝ 5. එහෙම තමයි මාකටිං ස්කීමේ ලකුණු දුන්නේ. ඉතින් එවැනි ප්‍රශ්න මං හිතන්නේ හැමදාම ඔබට ලැබෙයි කියලා. මේක ඉතින් මේ අවුරුදු ළමයිට වෙච්ච අවාසියක් නෙමෙයි, මේක වාසියක්. වැරදිලා හරි දැන් සමහර අය 4 තෝරන්න පුළුවන්, සමහර අය 5 තෝරන්න පුළුවන්. දෙගොල්ලන්ටම ලකුණු ලැබුණා. ඒකින් උනේ ඒකයි. මේකත් අවුල් වෙච්ච ප්‍රශ්නයක්. තේරුම් ගන්න වඩාම නිවැරදි උත්තරේ තමයි සමාකරණය. ඒක හරි. ඒකලින්ම රැකියාවෙන් බාහිරව. භූමිකාරංගනේ මම නම් දකින්නේ ගොඩක් වෙලාවට මේකත් රැකියාස්තම තමයි. මේක රැකියාස්ත ගත්තට ඇත්තටම උත්තර හරියටම තියෙන පියෝ එකයි 4 වෙනි උත්තරේ විතරයි. අර දෙපැත්තටම තර්ක තියෙන නිසා වෙන්නේ නැති 4 5 දෙකටම ලකුණු දුන්නා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු විනය කළමනාකරණයේ වැදගත්කම නිවැරදිව සඳහන් කර ඇති ප්‍රකාශය තෝරන්න. විනය කළමනාකරණය, ඩිසිප්ලින් මැනේජ්මන්ට්. මොකද්ද මාතෘකාව? පාඩම එකේ මොකද්ද? මානව සම්පත් කළමනාකරණය, සේවක කළමනාකරණය. එනේ ඒකේ විනය කළමනාකරණය කියන විෂයපතේ ගැන තමයි මේ අහන්න කියලා ඔලුවට එන්න ඕනේ. විනය කළමනාකරණයේ වැදගත්කම නිවැරදිව සඳහන් කර ඇති ප්‍රකාශය. මොකද්ද? දැන් විනය කළමනාකරණයක් නැති තැන සේවකයින් අතර ප්‍රශ්න වැඩි. සේවකයින් අතර මතභේද, ගැටුම් නිර්මාණය වෙනවා. සේවකයින් අතර සහජීවනයේ සහයෝගිතාව නැති වෙනවා. තේරෙනවද? කාර්මික සාමය නැති වෙනවා. එහෙම ව්‍යාපාර ගෙනියන්න බෑ. එහෙනම් විනය කළමනාකරණයේ ප්‍රයෝජනවත් වෙන්නේ මොනවාටද? සේවකයින් අතර මතභේදවම කිරීම. මම හිතන්නේ මේක තමයි උත්තරේ. සේවකයින් අතර අනවශ්‍ය මතභේද නැති වෙලා යනවා. සේවකයින් අතර මිත්‍රශීලී බව, සුහදත්වය අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. ඒකෙන් කාර්මික සාමය උදා වෙනවා. ව්‍යාපාරයේ කටයුතු බාධාවකින් තොරව ගෙන යාමේ හැකියාව ඇති වෙනවා. සේවකයින්ගේ ස්වයං විශ්වාසය වර්ධනය කිරීම. විනය කළමනාකරණයක් තියෙන තැනක තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. මට මගේ පාඩුවේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඊට වඩා ප්‍රබලයි නේද සේවකයින් අතර මතභේද අවමුඛ කෙලිම උත්තරේ අමුවම වෙන තියෙන්නේ.
නේද? වඩා ප්‍රබලයි ඒකනේ අදහස. සේවකින් වෙත තීරණ දැරීම අදාළම නැහැ. වෛද්‍ය රක්ෂණ විධං අඩු කර ගැනීම කොහෙත්ම අදාළ නැහැ මේකට. සේවක රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමත් අදාළම නැහැ. එහෙනම් මුල් දෙකේ තමයි පොඩ්ඩක් කරදින. මේ දෙකෙනුත් එහෙනම් වඩා බර වෙන්නේ, වඩා ගැඹුරු වෙන්නේ උත්තරේ, නැඹුරු වෙන්නේ. මොකද සේවකයින් අතර මතභේද ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් ඒ ඉක්මනින්ම සමාප්ත වෙනවා විනය කළමනාකරණයක් තියෙන නිසා. මොකද විනය කළමනාකරණයක් තියෙනකොට සේවකයෝ හැමදෙනාම විනයගරුකව ආයතනයේ ප්‍රතිපත්ති වලට යටත්ව වැඩ කරනවා. එහෙනම් සේවකයන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හොඳම උත්තරේ 1. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ. පහත වගුවේ තොරතුරු පද්ධති වර්ග හා ඒවට අදාළ උදාහරණ දක්වා ඇත. පහත වගුවේ තොරතුරු පද්ධති වර්ග හා ඒවට අදාළ උදාහරණ දක්වලා තියෙනවා. අහන්නේ මොකද්ද? ඉහතදී ඇති තොරතුරු පද්ධති වර්ග අනුපිළිවෙල අනුව උදාහරණ නිවැරදිව ගලපා ඇති වර්ණය කුමක්ද? පැහැදිලිනේ? තොරතුරු පද්ධති පහක් දීලා තියෙනවා. ඒකට ගැලපෙන උදාහරණ ක්‍රියාකාරකම් දීලා තියෙනවා. මැච් කරන්න තියෙනවා. මතකනේ? අපේ විෂය නිර්දේශයේ අවසන් පාඩමට පෙර පාඩම තමයි තොරතුරු පද්ධති. එතකොට පළවෙනි එක තමයි ගනුදෙනු සැකසුම් පද්ධති. එදිනෙදා සිදුවන ගනුදෙනු වලට අදාළව තොරතුරු වාර්තාකරන පද්ධති. අනික කාර්යාල ස්වයංකරණ පද්ධති. ඒ කියන්නේ කාර්යාල තුල වැඩ කරන කාර්යාල සේවකයින්ට ප්‍රයෝජනවත් වන තොරතුරු පද්ධති. අනික කළමනාකරන තොරතුරු පද්ධති. ඒ කියන්නේ මධ්‍ය කළමනාකරු. ඒ කියන්නේ අංශභාරය ඉන්නේ. අලිවි කරන අංශය අලිවි කළමනාකරු. කම්මලේ කම්මල් කළමනාකරු. ඒ වගේ මධ්‍ය කළමනාකරුවන්ට තීරණ ගැනීමට සහාය වෙන තොරතුරු පද්ධති තමයි කළමනාකරන තොරතුරු පද්ධති කියන්නේ. තීරණ උපකාරක පද්ධති. ඒකත් ගොඩක් කොට මධ්‍ය කළමනාකරුවන්ට තරමක් උපායශීලී තීරණ ගන්න වැදගත් වෙන තොරතුරු පද්ධති තමයි තීරණ උපකාරක පද්ධති. දෙකම අයිති වෙන්නේ මධ්‍ය කළමනාකරුවන්ට. විධායක උපකාරක පද්ධති ESS Executive Support System. අන්න ඒක තමයි අග්‍ර කළමනාකරුවන් වැදගත්. අග්‍ර කළමනාකරුවන්ට අනාගත ව්‍යාපාර පරිසරය පිළිබඳව වඩා බුද්ධිමත් තීරණ, ප්‍රතිපත්තිමය තීරණ, උපාය මාර්ගික තීරණ ගන්න තොරතුරු සපයන පද්ධතිය තමයි විධායක උපකාරක පද්ධතිය කියලා කියන්නේ. අපි බලමු මේක දැන් අහන්නේ මේ 1 2 3 මේ පද්ධති වල ගැලපීමනේ. එතකොට පුරෝකතන වාර්තා ලබා දීම. පුරෝකතන වාර්තා ලබා දීම කිව්වොත් ඒක මොනවාද ගැලපෙන්නේ? මේකටනේ විධායක උපකාරක පද්ධතිය. මොකද පුරෝකතනයක් කියන්නේ අනාගතයේ දෙස බලලා අනාගතයේ වෙනුවෙන් වඩාත්ම නිවැරදි උපක්‍රමික තීරණයක් ගැනීමක්නේ පුරෝකතනයක් කියවම. උදාහරණයක් වශයෙන් අයවැය ලේඛනය. මිනිස් බල සැලසුම් සැකසීම. මිනිස් බල සැලසුමෙන් කරන්නේ අනාගතයේ ශ්‍රම අතිරික්තතා සහ උණුත ඇති නොවන ආකාරයෙන් සැලසුමක් නිර්මාණය කරනවා. ඒ වගේ උපායශීලී වනේ ඒව කරන්නේ කවුද? අග්‍ර කළමනාකරු. එහෙනම් මේකට එන්නේ ඒ දෛනික තොග වාර්තා ලබා දීම. දෛනික තොග වාර්තා ලබා දීම කිව්වම ඒකට එන්නේ මොකක්ද? දෛනික තොග වාර්තා, දිනපතා තොග වාර්තා ලබා දීම. සාමාන්‍ය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හා සම්බන්ධ කළමනාකරුවන් විසින් ගත යුතු තීරණයක්. එන ඒ කියන්නේ කාටද? මධ්‍ය කළමනාකරුවන්ට කළමනාකරන තොරතුරු පද්ධති වල තමයි ඒක එන්නේ. ඒ කියන්නේ 3ට එන්නේ B. ඊළඟට විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දීම. විද්‍යුත් තැපැල් පහසුකම් ලබා දීම කිව්වම ඒක ගොඩක් වෙලාට එන්නේ අන්න කාර්යාල ස්වයංකරණ පද්ධති වලට. ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම් කියන. මොකද හේතුව කාර්යාලවල ඉන්න සේවකයෝ දත්ත රැස් කරලා යම් වාර්තා හදලා ඒ වාර්තා අවශ්‍ය කළමනාකරුවන්ට ක්ෂණිකව දෙන්න ඕන. ක්ෂණිකව දෙන්න ඊමේල් පහසුකම් පාවිච්චි කරනවා. එහෙනම් එතනට එන්නේ මොකද්ද? C. ඊළඟට වැටුප් වාර්තා සැකසීම. වැටුප් වාර්තා සකස් කරනකොට ගොඩක් වෙලාට ගනුදෙනු සැකසුම් පද්ධති මගින් එදිනෙදා ඒ කියන්නේ ඩේ සැලරිස් දෛනික වැටුප් ගෙවන අය ඉන්නවා. සතිපතා වැටුප් ගෙවන අය ඉන්නවා. මාසපතා වැටුප් ගෙවන නැත්නම් ලබන අය ඉන්නවා. එහෙනම් ඒක ඇත්තම එදිනෙදා සිදුවන ගනුදෙනු හා සම්බන්ධ ක්‍රියාවක් නිසා ඒකයි ඉති වෙන්නේ ගනුදෙනු සැකසුම් පද්ධති වලට. එහෙනම් එතනට එන්නේ D. ඊළඟට ආයෝජන නැගීම් වාර්තාව. ආයෝජන නැගීම් අපි කරපු ආයෝජන අගයනවා. කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද? ඊට වඩා ප්‍රතිලාභ ලැබෙන මාර්ග තියෙනවද? ආදි වශයෙන් ආයෝජන නැගීම් කරන්නේ කවුද?
ඇත්තරම තීරණ උපකාරක පද්ධතිය. මොකද තීරණයක් මධ්‍ය කළමනාකරන තීරණයක් ගන්න වෙනවා. අපි දැන් කරපු ආයෝජන මාර්ගයට ලැබෙන ප්‍රතිලාභයේ ඇතිද මදිද? මදි නම් වෙන විකල්ප මාර්ගයකට යනකොට තීරණයක් ගන්න. එහෙනම් ඒක තීරණ උපකාරක පද්ධතිය වෙනවා. එන එතනට එන්නේ E. එතන DC BEA DCBE මෙතින් DCBEA එන උත්තරේ 3. උත්තරේ 3. අපි ඊළඟ ප්‍රශ්නයක් බලමු. ව්‍යාපාර සැලැස්ම පිළිබඳ මඟ පෙන්වීමක් ලබා දීම සඳහා පිළියෙල කරනු ලබන්නේ. අපේ විෂය නිර්දේශ අවසාන පාඩම් එකකේ බිස්නස් ප්ලෑන්. ඒ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ මඟ පෙන්වීම. කියන්නේ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ මඟ පෙන්වනවා කියන්නේ ව්‍යාපාර සැලැස්මේ සමස්ත අන්තර්ගතය සාරාංශ කරලා මුල්ම පරිච්ඡේදයට දානවා. ඔක හරියට පත්තරේ මුල් පිටුවේ හෙඩ්ලයින් තියෙන හෙඩ්ලයින් ටික කියවුවම අපට අවබෝධයක් එනවා මේ පත්තරේ තියෙන මොන වගේ තොරතුරුද. කියවන්න තරම් වැදගත්ද පත්තරේ නැද්ද? එහෙමනේ අපි තීරණය කරන්නේ. අන්න ඒ වගේ මේ විධායක සාරාංශය එක්සිකියුටිව් සමරි කියන එක. විධායක සාරාංශය තමයි අර පත්තරේ මුල් පිටුව වගේ ව්‍යාපාර සැලැස්මේ මුල් පිටුව හා සමාන වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්ම තුල සමස්ත අන්තර්ගතේ. දැන් ව්‍යාපාර සැලැස්මක් කියන්නේ උපසැලසුම් කීපයක එකතු වන්නේ. තේරෙනවද? මෙහෙයුම් සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මූල්‍ය සැලැස්ම ආදී අන්නේ ව්‍යාපාර සැලැස්ම තුල අන්තර්ගත සමස්තය සමරයිස් කරලා සාරාංශගත කරලා ඉතා ආකර්ශනීය කෙටි පරිච්ඡේදයක් වශයෙන් දාන මුල් සැලැස්ම මුල් හරියට. මොකද ඒක තමයි හැමෝම කියවන්නේ. ඒක කියවුවම හැමදෙනාටම ව්‍යාපාර සැලැස්ම ගැන හොඳ චිත්‍රයක් ලැබෙනවා. මේ ව්‍යාපාර සැලැස්ම අපි හොයාගෙන හිටපු සැලැස්මද? අපි මේක සම්පූර්ණයෙන්ම කියවන්න ඕනද නැද්ද කියලා තීන්දුවක් ගන්න එතනින්. එහෙනම් ඒකයි මේ කියන්නේ සැලැස්ම පිළිබඳ මඟ පෙන්වීමක් ලබා දීම සඳහා පිළිල කරන්නේ මොකද්ද? ඇත්තටම විධායක සාරාංශය. මේක 100%ක්ම ෂුවර් මට. නමුත් අපි ඉතුරු උත්තරත් කියවමු. පිරිවැය සාරාංශය කියලා එකක් නැහැ. ඒක වැරදි. එහෙම එකක් නැහැ. මේ ව්‍යාපාර සැලැස්මේ අනික මුදල් ප්‍රවාහ සාරාංශයක් තියෙනවා. ඒ මූල්‍ය සැලැස්ම තුල ආදායම් සාරාංශය කියලා එකක් තියෙන එකේ අලෙවිකරණ සැලැස්ම තුල ණය පිළිබඳ සාරාංශයත් මූල්‍ය සැලැස්ම තුල තියෙනවා. ඉතින් ඒවෙන් එක් ව්‍යාපාර සැලැස්ම වල මඟ පෙන්වන්නේ නැහැ. මඟ පෙන්වන්නේ මේකේ. මොකද මේකේ සමස්තය සාරාංශ කරලා තියෙනවා. එහෙනම් පැහැදිලිම උත්තරේ ඒක. හරි. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් 2019 විභාග වර්ෂයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තික ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරා නැත්නම් විශ්ලේෂණය කරා. ඒකද අපි එක එක කෝණයන්ගෙන් පැති වලින් අපි ඒ ප්‍රශ්න විශ්ලේෂණය කරා. මම හිතනවා දැන් වෙන විට ඇත්තටම මේ අපි මෙතෙක් කතා කරපු සියල්ල අමතක කරා. තේරෙනවද? මේ 2019 පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න 30ම බලන්න 30ම අපට කරන්න පුළුවන්. 30ම නිවැරදිව කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක්වත් වරද්ද ගන්න තු කරන්න පුළුවන්. එකම දේ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන විදිය, ප්‍රශ්න විග්‍රහ කරගන්න විදිය, ප්‍රශ්න විශ්ලේෂණය කරන විදිය සහ ඒ වගේම ඒවට නිර්වුල් ලෙස පිළිතුරු විශ්ලේෂණය කරගන්න හැකියාව තමයි තියෙන්නේ. අපි දැන් ඒක කරලා පෙන්නුවා. එහෙම කළොත් අපට ඒ ලකුණු 30ම ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ වාස්තික පේපර් එකේ සැපීම් වර්ගයේ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.